සම්මා සම්බුදු සරණයි සදහවතුනි. රන්කාසි වර්ෂාවේද පංචකාම සේවනයේද සීමාවක් තෘප්තියක් විද්‍යාමාන නොවන බවත් නුවණැත්තා මේ බව හොඳින් දැනගෙන පංචකාමාස්වාද වලින් මිදීමට ප්‍රයත්න දරන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන සජීවී ධර්මදේශනාවත් සියලු කෙලෙසුන්ගෙන් වෙන්ව සසර ගමන ජය ගන්නට ඔබහට ප්‍රඥා පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ නාලිකාවේ බක්පුර පසළොස්වක පොහොදා පළමු සජීවී ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ හලාදිවෙල ශ්‍රී නිකේතාරාම විහාරවාසී පූජ්‍යපාද රාජසිංහගම තිලකධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, ලොව ඇති දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සඳහා දවසේදී සදැහැති දායකත්වය ලබා දෙනවා බත්තරමුල්ල පදිංචි සරත් වජිරා ඩේලියා ක්‍රිෂානි සහ මහේෂ් යන මහත්ම මහත්මීන් ඇතුළු පවුලේ ඥාති පිරිසත් මාතර පදිංචි සදැහැති පිරිසකුත්. එසේනම් මේ ආරාධනීය ධර්මදේශනාවේ දායකත්වය ලබාගත් පිරිසට ලෞතර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජා කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කිරීමටත් ඒ අතර වාරයේදී හේවිසි කලාශිල්පීන් විසින් ශබ්ද පූජාව පවත්වනවා ඇති. සාදු සාදු සාදු. එසේනම් මේ নমස්කාර පූර්ව කැරයුම ගෞරවනීය ස්වාමින් වහන්සේට මෙතෙන් පටන් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ නිබ්බනතු අනාදිමුත්තෝ වනමුත්තෝ වනමේව දාවති තං පුග්ගලමේව පස්සත මුත්තෝ බන්ධනමේව දාවති තී. කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේහි සභාපති දූරන්දර ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි බක්
පුරපසළොස්වක් පොහෝ දිනය නිමිති කරගෙන මේ උතුම් පින්බිමේ පැවැත්වෙන දහම් වැඩසටහනෙහි පළවෙනි අංගය උදෑසන ධර්මදේශනාමය මහානීය පින්කම සිද්ධ කරගන්නටයි ඔය ඇත්තන්ගේ සූදානම. අද මේ දේශනාව සඳහා සදැහැති පින්බර දායකත්වය ලද පින්වතුන් මුලින් සඳහන් වුණා. ඉතින් ඔය ඇත්තෝ බොහෝම සතුටට පත්විය යුතු මොහොතක්. පින්වත්නි, ඔබේ දායකත්වය නිසා වෙනදටත් වැඩිය අතිවිශාල පිරිසක් මේ දේශනාව නිවසේ ඉඳලා ශ්‍රවණය කරනවා. බොහෝ දිනාට මේ කලබලකාරී වාතාවරණය හමුවේ මේ අයහපත් වාතාවරණය හමුවේ විහාරස්ථානවලට ගිහිල්ලා සීල සමාදාන කටයුතු කරන්න බෑ. ඒ ඇත්තෝ නිවසටම වෙලා සීල සමාදානයේ යෙදিলা උදේ ඉඳන් මේ නාලිකාව සමග ඒකාත්මික වෙලා තමන්ගේ ඒ ආධ්‍යාත්මික ගුණ වඩාත් පෝෂණය කරගන්නවා. බොහෝ දිනාට විශාල සහනයක් පින්වත්නි. බණ ටිකක් අහන්න ලැබෙනවයි කියන එක වෙනදටත් වැඩිය මෙවැනි කාලෙක ඊටාම වටිනවා. වික්ෂිප්ත කලබලකාරී මනසකින් ඉන්න බොහෝ දිනාට ඖෂධයක් වගේ, බෙහෙතක් වගේ ධම්මෝසද සමන්නත්ති ඒතං පිවත බික්කවෝ. මහණෙනි, ධර්මයේ තරම් වටින ඖෂධයක් නැහැ. එය පුහුණු කරන්න, එය පානීය කරන්න, ධර්මයේ පුළුවන් තරම් ඇසුරු කරන්න. භව රෝගයට බෙහෙත තමයි පින්වත්නි ධර්මයේ කියලා කියන්නේ. ධර්මයේ අසන වෙලාවෙත් බලන්න ඔය ඇත්තන්ගේ සිත් දිහා මොනතරම් පිරිසිදු බවක් ඇති වෙලාද. හිතේ තියෙන ලෝභාදී ගින්දර තදංග වශයෙන් ප්‍රහාණයට පත් කරගෙන අද දවසේ සිල් ඇරගෙන බණ ටිකක් අහනකොට හිතට මොනතරම් සුවයක් සැනසෙල්ලක් තියෙනවද කියලා බලන්න. අන්න ධර්මයේ තියෙන වටිනාකම. ඒ නිසා ධර්ම දායකත්වය දැරූ ඔබ සියලු දෙනමත් ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන, එය ශ්‍රවණය කරන සෑම දිනමත් මේ වෙලාවේදී සිත් තුළ හොඳම අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ උතුම් පොහෝදා අපි මේ සිදු කරනු ලබන මහානීය ප්‍රබල උතුම් කුසල කර්මය අපි සෑම සියලු දෙනටම ගෝර කටුක බිහිසුණු සසර කතරෙන් එතරව ලබන මාර්ගඵල නිවන් අවබෝධය සඳහාම හේතු උපනිශ්‍රේ වන කුසලයක්ම වේවා, පින්කමක්ම වේවා කියන ඒ අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව හිතේ හොඳට ඇති කරගන්න. මනස සංසුන් කරගන්න. එක්තැන්ව තියාගන්න. අවධානය මුළුමනින්ම දේශනාව වෙත පවත්වා ගනිමින් හොඳට පින්වත්නි මෙතෙන් සිට මේ දේශනාව ශ්‍රවණය කරන්නට හැමදෙනාම සූදානම් වෙන්න. පින්වත්නි, අද දවසේදී අපි මේ සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ ධම්මපදයේ එන වටිනා ගාථා රත්නයක්. ධම්මපදයේ තණ්හා කියන වග්ගයට අයිති ගාථාවක්. පින්වතුන්ට මතකද? තණ්හා වග්ගයට අයිති ගාථා රත්නයක් තමයි දේශනා මාතෘකාව. මේ දේශනාව සිදු කරන්නට හේතු පාදක වෙච්චි බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා. හේතු වෙච්ච කාරණාවක්, නිමිත්තක් තියෙනවා මේ ගාථාව දේශනා කරන්න. රජගහ නුවර එක මැණික් කරුවෙකුගේ පුතෙක් හිටියා. බොහොම ඥානවන්තයි. මේ පුතා මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ ළඟ පැවිදි වුණා.
ඊටාම ගුණ යහපත්. හරීම දක්ෂයි. හොඳට සීලය ආරක්ෂා කළා පින්වත්නි. පිරිසිදුව හොඳට සීලය ආරක්ෂා කරගත්තා. ඒ විතරක් නෙවෙයි මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේගෙන් කමඨහනක් ඉගෙන ගත්තා. නිතරම කමඨහනෙන් හිත හිස් කරගන්නවද? නෑ, හොඳට කමඨහන වැඩුවා. අපිට තියෙන ආරක්ෂාව තමයි මොකද්ද? කමඨහන. අපි ඒ ගැන ටිකක් පසුවට අවධානය යොමු කරනවා. දැන් කතාවේ හැටියට මතක තියාගන්න. හොඳට කමඨහන වඩමින් සැලකිය යුතු ප්‍රමාණයේ සමාධියක්ද දියුණු කරගත්තා. ඉතින් මේ ස්වාමින් වහන්සේ මෙහිම ඉන්න අතර පින්වත්නි තමන් වහන්සේගේ මාමණ්ඩියගේ ගෙදරට වැඩම කළා. ඒ මාමණ්ඩියට ඉන්නවා ලස්සන සුරූපී දියණියක්. ඉතින් උන්වහන්සේ මේ විදිහට වැඩම කළාට පස්සේ අර දියණියගේ ක්‍රියාකලාපත් හේතු වෙන්නේ නැති උන්වහන්සේගේ අර හිතේ තිබ්බ ස්වභාවය ඇතුළත සමාධියකින් අපි අර කෙලෙස් යටපත් කරගෙන ඉන්නේ. නමුත් පින්වත්නි අර ඇතුළත තියෙන කෙලෙස් මතුවලා ආවා. අවධානයක් ඇති වුණා අර දියණිය කෙරෙහි. ඒතර බලන්න කෙලෙස් වල ස්වභාවය. තේරුණාද? කෙලෙස් වල ස්වභාවය තේරෙනවද පින්වත්නි? මේ තෘෂ්ණාවේ ස්වභාවය මහා කාශ්‍යප හාමුදුරුව වැනි හොඳ ගුරුවරියෙක් ඇසුරු කළේ. සීලෙත් හොඳට රැකගත්තා, සමාධියකුත් හදාගත්තා. නමුත් කෙලෙස් මතුවලා ආව නැද්ද? එනවා පින්වත්නි බලන්න කෙලෙස් වල ස්වභාවය, බිහිසුණුකම, බියකරුකම. මේවා කොයි වෙලාවෙ කොහොම පැන නගීද කියන්න බෑ පින්වත්නි. ඉතින් අපි ගැන හිතන්නකො එතකොට නේද? අච්චර අර කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා බුදුහාමුදුරුවෝගේ කාලේ වෙච්ච සිදුවීම. ඒතර මේ මනසේ තියෙන ස්වභාවය කෙලෙස් වල බිහිසුණුකම ඔබට වැටහෙනවා. දැන් මොකද උනේ? උන්වහන්සේගේ හිත පාලනය කරගන්නටම බෑ. කෙලෙස් දැඩිව නැగిලා ආවා. උන්වහන්සේ සිවුරාත හැරලා ගිහි බවට පරිවර්තනය වුණා. අර මාමගේ ගෙදරම නැවතුණා. දැන් ඉතින් මාමගේ ගෙදර ඒ නැන්දා මාමා හැම දිනාම මෙයාට හොඳට සලකනවා. තේරුණාද? හොඳට කෑම හදලා දෙනවා, අවශ්‍ය දේවල් ඔක්කොම සකස් කරලා දෙනවා. අලුත එහෙමනේ. දැන් මතක් වෙනවා ඇති. දැන් අද වුණත් එහෙමයි. අලුත් පිට මනාලියෙක් ආවහම මුල් කාලේ ඉතින් කොච්චර කාලයක් විතරද? නේද? කියන්න බෑ ඒ කෙනාගේ හැටියට. හොඳට සැලකුම් ලැබෙනවා. හැබැයි අවුරුද්දක් කමාරක් ගියාම අර මුල් කාලේ වගේ සැලකුම් හම්බෙනවද? හම්බෙනවද? ඔය නෑ කියලා කියන්නේ. තේරුණා? ඒක තමයි ස්වභාවය. දැන් ඉතින් අර තරුණයාට සැලකුම් ලැබෙනවද? ටික අඩු වෙන්න පටන් ගත්තා. එයාත් හරිම අලසයි. වෘත්තියක් කරන්න දන්නෙත් නෑ. බොහොම කම්මැලි. හිතුවේ හැමදාම නිකම්ම නැන්දා මාමා ආහාර දෙයි කියලා. ලැබුණොද? නෑ. ටික ප්‍රතික්ෂේප වෙනවා නිවසින්. ඒ විතරක් නෙවෙයි අර තරුණියටත් තිබ්බ ඇල්ම ටික අඩු වෙන්න පටන් ගත්තා. මහා අලස කෙනෙක්. වීරියක් නැති කෙනෙක්. මෙහෙම මේ ජීවිතේ ගෙනියන්න පුළුවන්කමක් නෑ. ආන් අප්‍රසාදය ඇයගෙනුත් එල්ල වුණා. දැන් කරන්න දෙයක් තියනවද? නෑ. දැක්කද ජීවිතේ? දැන් මොකද කළේ? ඕන්න ඒ ගෙදරින් පළවා හැරියා, පන්නා දැමුවා. මෙයා ගියා. කරන්න කිසි දෙයක් නෑ. සොර මුලකට අසු වුණා. කාටද අහු වුනේ පින්වත්නි? සොර කණ්ඩායමකට අහු වුණා. දැන් මේ සොර කණ්ඩායම දිගට සොරකම් කරනවා. මේ තරුණියත් මේකට හවුල් වුණා. දැන් මේ අතර මේ සොර කණ්ඩායම ඔන්න අල්ලගත්තා. දඬුවම් කරනවා. මේ තරුණයාටත් දඬුවම් හම්බෙනවා. කසවලින් තලනවා දඬුවම්. දැක්කද? ඔය අතර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිනකොට දැක්කා. කවුද? අන්නාර තරුණයව දැක්කා. මොකද්ද උන්වහන්සේ මතක් කළේ?
වහාම ඔබ කමටහන හිතට ගන්න. මොකද්ද මතක් කළේ? අනුශාසනා කළේ කොහොමද? කමටහන නැවත වඩන්න, නැවත සිහිය දියුණු කරන්න, නැවත සමාධිය හදාගන්න කියලා අනුශාසනා කළා. දැක්කද පින්වත්? පුරුදු කරලා තිබ්බනම් කරදරයකදී බැරිද ප්‍රයෝජන ගන්න? සමතයක් සතියක් දියුණු කරලා තිබ්බොත් බලන්න, කමටහනක් වඩලා තිබ්බොත් කරදරයේදී නැවත ඒක වඩන්න පුළුවන්ද බැයි? පුළුවන්. දැන් අපට කරදරයක් වුණොත් කමටහනක් වඩලාද තියෙන්නේ? අපිට ඔහොම එකක් වුණොත් කමටහන මතක් කරගන්න වඩලා තින්නද කමටහන? සමතේ දැන් දියුණු කරගන්න. දැක්කද කලින් දියුණු කරලා තිබ්බ එකේ වටිනාකම? මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ අන්න අර විදිහට තරුණියට මතක් කළා. එයා මොකද කළේ? කමටහනට හිත නැගුවා. සතිමත් වුණා. වේදනාව ගැන සතිමත් වුණා. පහර දෙනවා අනිත් අය වගේ සැලෙනවද? සැලෙන්නේ නැහැ පින්වත්නි. කමටහනේ රැකවරණේ ලැබපු හැටි බලන්න. ධර්මයේ ආන්න ප්‍රායෝගිකව පුහුණු කරන හැටි. දැන් අපිට කවුරු හරි පහර දුන්නොත් මෙහෙම ද්වේෂයක් ඇති කරගන්න තු ඉන්න පුළුවන්ද? දැන් මෙතන මෙහෙම හිටියට. එතෙන්දි ධර්මයේ නැන්නේ පින්වත්නි. ද්වේෂයක් මොකවත් නැහැ. උන්වහන්සේ බයකුත් නැහැ. මේ අර තරුණයා අර කලින් පැවිදි කාලේ පුරුදු කරපු දේ ඕන් උපයෝගී කරගත්තා. දැන් ධර්මය ඔන්න ප්‍රායෝගිකකරණය කරන අවස්ථාව. තේරුණාද? ඉන් පස්සේ මොකද්ද වෙන්නේ? අනිත් අය බය වෙනවා, ත්‍රස්ය වෙනවා. හැබැයි මෙයා එහෙම නෑ. වෙනසක් දැක්කා. මේ ගැන රජුට සඳහන් කළා. රජු විමසා බැලුවා. ඇත්ත. එයා සැලෙන්නේ නෑ. දැක්කද කමටහනක් වැඩිීමේ වැදගත්කම? ඉන් පස්සේ රජු මෙයා ගැන පැහැදිලා මෙයාව නිදහස් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා උන්වහන්සේගේ නුවණින් මෙයාට මාර්ගඵල ලබන්න පින තියෙනවා. උන්වහන්සේ රශ්මි ධාරාවක් ඒ තරුණයාට නිකුත් කරලා මෙන්න මේ ගාථාව දේශනා කළා. බලන්න කොච්චර වටිනවද කියලා. යෝ නිබ්බනතෝ වනාදිමුත්තෝ, යම් කෙනෙක් ගිහිගේ ආලය අතහැරලා, තේරුණා? ගිහිගේ ඉදරට තියෙන ආදරය ආසාව අතහැරලා, රන් රිදී මුතු මැණික් නෑදෑයෝ දරුවෝ වස්තුව වතු පිටි ලේසිද අතහරින්න? එක දවසක් ඉන්නේ අමාරුවෙන්ද නැද්ද? දැක්කද පින්වත්? මෙන්න මේ ආසාවල් යම් කෙනෙක් අතහැරලා වනාදිමුත්තෝ, එයා යනවලු වනයට, තපසට යනවලු. මොකටද යන්නේ පින්වත්නි? තපසට යනවා, භාවනා කරන්න යනවා. ආරණ්‍යකට, රුක් මුලකට, සෙනසුනකට යන. දැන් අර තරුණයා එහෙම ගියේ නැද්ද? අර සියල්ල අතහැරලා, ගිහි සැප අතහැරලා එයා තාපස පැවිද්ද. එහෙම නැත්නම් මෙතෙන්දි මේ තපස කියලා කියන්නේ කෙලෙස් තැවීමේ වීරියෙන් යුක්තව බණ භාවනා කිරීමට මෙයා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ගියා. ගිහිල්ලා මොකද කළේ? වනමුත්තෝ වනමේව දාවති. නැවත මොකද වෙන්නේ? අර ආසාවල් දැඩිව එනවා. අරයට උනේ නැද්ද? ආසාවල් දැඩිව ආවට පස්සේ වනමේව දාවති. අර තපසේ ඉඳලා බණ භාවනා කර කර ඉඳලා නැවතත් කොහෙටද යන්නේ? ගිහි ගෙදරටම යනවා. මුත්තෝ බන්ධනමේව දාවති. බැමි වලින් නිදහස් වෙලා නැවතත් බැමිවල පැටලුණා. ආන්ගේ පුද්ගලයා දෙස බලන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරනවා. මියා පසුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. දැන් මේ ගාථා රත්නයෙන් පෙන්වන්නේ හිතේ ස්වභාවය. තණ්හාවේ තියෙන බිහිසුණුකම පින්වත්නි. තේරුණාද? ඒ තරම් නපුරුයි, දැඩි, රළුයි තණ්හාව කියන එකේ
ස්වභාවය බලන්න පින්වත්නි. මේක අතහරින්න ලේසිද? අතහැරලා දාන්න හරි අමාරුයි පින්වතුනි. තණ්හාවෙන් ඇලිලා අපි ජීවත් වෙන්නේ බොහෝ දුරට. ඒකයි මේ සසර ගමන දිගට දිගට අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ආසා කරන දේවල් ටිකක් අපි එකතු කරලා ඒවා මගේ කරගෙන ඒ වගේ සතුටු වෙවි ඉන්න ගතියක් තියෙනවා. එහෙම ගතියක් නැද්ද? මට දරුවෝ ඉන්නවා, ගෙවල් තියෙනවා, රන් රිදී, මුතුමැණික, යාන වාහන, වස්තුව යම් යම් නිලතල නම්බුනාම මට තියෙනවා කියලා මෙන්න මේවා එකතු කරලා ඒවා මමත්වයෙන් ගොඩ නගාගෙන මේවා විශේෂයි ඇලී ගැලී වාසය කිරීම. මේ වගේ සතුටු වෙනවා. පින්වතුන් සතුටු වෙනවද නැද්ද පුතාලගෙන්? මොකද කියන්නේ? මට පුතාලා ඉන්නවා. සතුටු වෙන්නේ නැද්ද? නැද්ද සතුටා? නෑ වගේ. මට දුවලා ඉන්නවා, වස්තුව තියෙනවා, මෙච්චරක් තියෙනවා. රෑ තිස්සේ අපි හිත සතුටු වෙන්නේ නැද්ද? අනිත් අයටත් අගවන්නේ නැද්ද? කතා බහ කරනකොට අපි රටනේ ඉන්නේ පුතා මේ ආවල් තැනනේ. දැක්කද පින්වද මේ වගේ සතුටු වෙවි. දැන් ඔය අභිධර්ම දේශනාවේ පෙන්වනවා පින්වත්නි ලෝභ සිත් 8ක් ගැන. කීයක්ද? ලෝභ සිත් 8ක්. අපි උදේ ඉඳන් හවස් වෙනකන් වැඩිපුර ඔය ලෝභ සිත් 8 නෙවෙයිද ඇති කරමින් ඉන්නේ. දරුවෝ හරක බාන වස්තු වතු පිටි මේවා සමග මුණුබුරෝ සමග ක්‍රීඩා කරනවා, සෙල්ලම් කරනවා, විනෝද ක්‍රීඩා කරනවා. පහුගිය දවස්වල ඒව නෙවෙයිද කලේ? නෑදෑයෝ කියලා ඒව බලන්ට යනවා. මේවත් එක ඇසුරු නිසුරු කරමින් සතුටු වෙවි ප්‍රිය සම්භාෂණ උත්සව කෑමක් තියෙනවා. ගියේ නැද්ද කෑමකට එහෙම? මෙන්න මේවා කර කර ඉන්න ගතිය, සතුටු වෙන්න ගතිය, ක්‍රීඩා කරමින් විනෝද වෙවි ඉන්න ගතිය ලෝභය නෙවෙයිද මේ? ලෝභය වඩනවා කියලා මේකට කියන්නේ. මොකද්ද මේකට කියන්නේ? ලෝභය අපි වර්ධනය කරනවා. එහෙම ලෝභයේ යම් කෙනෙක් වර්ධනය කරනවා නම් එයා ජාති ජරා දුකට කැමති විය යුතුයි මහණෙනි කිව්වා බුදුරජාණන් වහන්සේ. අපි ඕවට ආසා කරනවා නම් අපි කැමති වෙන්න ඕනේ මොකද්ද? ජරාවට ව්‍යාධියට කැමති වෙන්න කිව්වා. දුකට කැමතිද? කැමතිත් නැතිලු. ඕවට ආලය කරනවා කියන්නේම මොකටද අපි කැමති? දුකට කැමති පින්වත්නි. නැද්ද? එතකොට මේ බැඳීම් කොහෙන් හටගන්නවද කියලාවත් කියන්න පුළුවන්ද? බෑ පින්වත්නි. භික්ෂූන් වහන්සේලා පිරිසක් දැන් ඔය සිරකරුවන් අල්ලලා සිර කරන තැනට තේරුණාද? ඒ වගේ පිරිසක් ඉන්න තැනකට ඔන්න පිඬුසිඟා වැඩියා. ඒ නිලදරුවන් දානේ බෙදුවා, සියල්ල පහසුකම් හදලා දුන්නා. ඉතින් අර ස්වාමින් වහන්සේලා දැක්කා දරුණු බැමි වලින් අර සොරුන් බැඳලා තියෙන හැටි. බුදුරජාණන් වහන්සේට මේක සැලකලා ස්වාමීනි හරි දරුණුයි. ඒ බැඳුම් නම් හරි දරුණුයි. දන් වැල් වලින් ගැට ගහලා හරි දරුණු විදිහට බැඳලා මේ සොරුන් පිරිස. හරි දරුණුයි නේද ස්වාමීනි? නෑ ඕවා එච්චර දරුණු නෑ. සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු දාරේසු ච යා අපේකා. දැක්කද? ඕවට වැඩිය දරුණුයිලු මොන බැඳීම්ද පින්වත්නි? සාරත්ත රත්තා රත්තරන් ඔය දාන ඉන්නේ මැණික් මුතු කුණ්ඩලාභරණ ආභරණ ටිකට බැඳිලා නැද්ද අපි? බැඳිලා පින්වතුනි. දැන් මතක් වෙනවා ඇති. ආභරණ රන් රිදී දරුවෝ පුත්තේසු දාරේසු දුව පුතා පින්වත්නි කොහෙන් එනවත් දන්නේ නැහැ. ඇතුලාන්තයෙන්ම ඒවත් එක බැඳිලා නැද්ද අපි? මෙහෙට එනකොට ඒ කවුරුවත් එක් කරගෙන ආවද? මෙහෙට එනකොට කිසිවක් අරගෙන ආපු නැති අපි අද යම් යම් දේවල් පුද්ගලයන් සමග බැඳිලාද නැද්ද? විවිධ විදිහට බැඳිලා පින්වතුනි මගේ කරගෙන මට පුතාලත් මගේ දරුවෝ මට වස්තුව තියෙනවා. හරි පුදුම විදිහේ ඇතුළතින් මේක බැඳීම ඇති වෙලා තියෙනවා පින්වත්. ඇතුළාන්තේ
හරියට ඇට මිදුළු දක්වාම මේ දරු සෙනෙහස පුත්‍ර දුහිතෘ ප්‍රේමයේ තියෙනවායි කියලා කියන ආදරය කියන එක. භාවනා කරන්න කියලා S2 පියාගත්තත් මතක් වෙන්නේ කවුද? බොහෝ විට එක්ක රට ඉන්නේ ඒත් මතක් වෙනවා. දැක්කද? මෙන්න මේ බැඳීම් වල ස්වභාවය අතහරින්න ලේසි වෙයිද පින්වත්නි? අතහරින්න ලේසි වෙයිද? ඈ? ලේසි වැඩක් නෙවෙයි පින්වත්නි. මෙන්න තණ්හාවේ ස්වභාවය, බැඳීම් වල ස්වභාවය. මෙන්න මේක තමයි අර තරුණයාට උනේත් නේද? කොච්චර මේක යට කරගෙන සමාධියකින් යටපත් කරන හිටියත් මතුවෙලා ආවේ නැද්ද? ඒ වගේ දරුණුයි කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් පින්වත්නි රන් රිදී මුතුමැණික් මේ ආදී දේවල් සතුටින් අපි එකතු කරලා ඒවා මගේ කරගෙන ඒ වගේ සතුටු වෙවි ඉන්නවා. හැබැයි දිගටම මේ වගේ සතුටු වෙන්න පුළුවන්ද? පුතාගෙන් දිගටම සතුටු වෙන්න පුළුවන්ද? සතුටට වැඩිය දුකද තියෙන්නේ නැද්ද? කියන්නත් බෑවුවා. හොඳට ඔබ නිරීක්ෂණය කරලා බලන්න පින්වත්නි. මේ බැඳීම් වලින් අපි වැඩිපුර වෙන්නේ සතුටක්ද දුකක්ද කියලා. හොඳට නිරීක්ෂණය කරලා බලන්න. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ බැඳීම් ටිකක් එකතු කරන ඒවා මගේ ඇලෙන ඇලීම් සහිත ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප දේවල් ටිකක් එකතු කරලා මේවා දකිමින් මේවා බලමින් සතුටු වෙවි මේ දේවල් අසමින් සතුටු වෙමින් ඉන්න ගතියක් තමයි මේ පස්කම් සැප විඳින්නගේ ස්වභාවය. ඉතින් මේවා එකතු කරන්න පීඩනයත් වැඩි වෙනවද නැද්ද? පීඩනයත් වැඩි, අසහනෙත් වැඩි, අසතුටත් වැඩි. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ ආසා කරන දේවල් වලින් එකක් අපෙන් අහිමි වෙලා ගියොත් ශෝකය එනවද නැද්ද? ඒ ගැන හිතුවද? අපි හිතන්නේ මේවා මට අහිමි වෙන්නේ නැති වෙයි. එහෙම වෙනවද? නෑ. ඔබේ කියලා අල්ලගෙන ඉන්න සෑම දෙයක්ම කැඩෙන බිඳෙන දේවල් ටිකක් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් ටිකක් ඒවා හටගෙන වෙනස් වෙලා නැති වෙනවාමයි. එවැනි දේවල් ටිකක් තමයි ඔබ මගේ කරගෙන ඉන්නේ. එසේනම් ඒ දේවල් වෙනස් වෙන කල ඔබට ශෝකයක් එනවද නැද්ද? හරියට අවබෝධ කරගෙන හිටියේ නැත්නම් හිත හදලා නැත්නම් තණ්හාය ජායති ශෝකෝ. ශෝකය එනවා පින්වත්නි. ශෝකය එනවා. ඒ වගේම බයකුත් තියෙනවා. මොකක් ගැනද බය? මේවා මට අහිමි වෙයිද? කොච්චර බයකින්ද අපි ඉන්නේ? දේවල් වැඩි වෙන්න. ඉස්සර අපේ මිනිස්සු හරි සැහැල්ලුවෙන් හිටියා. යනකොට එළියට නිවස වහලවත් ගියේ නැතිලු. දොරවල් වහලා ගියේ නෑ. මොකවත් ගන්න දෙයක් නෑ. කවුරු හරි ආවොත් තියලා යනවා මොනවා හරි. එහෙමවත් ගන්න දෙයක් ඉස්සර තිබ්බද? නෑ. ඒ තරම් සැහැල්ලුවෙන්. ඉස්සර මිනිස්සුන්ගේ සිනහව දැකලා තියනවද? හරි සැහැල්ලුවෙන් හිනහ වුණා. හිනහ වෙලා හිටියා. හොඳට නිදාගත්තා. අද නිදා ගන්නවත් පුළුවන්ද? අද සිනහවක් තියෙනවද අපේ කාගේවත් ළඟ? හරි ආතතියෙන්, අසහනෙන්, පීඩනෙන්, හරි බයකින්. එහෙම නැද්ද? ඔන්න පින්වත්නි එක දුප්පත් මිනිහෙක් හිටියලු. මෙයා ඊටාම පුංචි රැකියාවක් කරමින් හිටියේ. මෙයාගේ වැඩේ බට කපලා මේ වගේ පෙට්ටි ඒ වගේ නිර්මාණ සකස් කරලා මේවා වෙළඳපළට දීලා කීයක් හරි හොයාගෙන හොඳ සැහැල්ලුවෙන් මෙයා හිටියලු. ඉතින් විදේශිකයෙක් මේ අසරණ කෙනා දැකලා අනුකම්පාවක් ඇති වුණා. අනේ මේ අසරණ මිනිහයාට උපකාරයක් කරන්න ඕනේ කියලා මෙයා ළඟට ගිහිල්ලා රුපියල් 16 නෝට්ටුවක් මෙයාට දුන්නා. දැන් මෙයා මේක අරගෙන ගෙදරට ආවා. ආවට පස්සේ මොකද වුනේ දැන්? අර සහනේ තියනවද දැන්? සහනේ තියනවද? නෑ. දැන් ඉතින් මෙයා කල්පනා කරනවා මේක හංගන්න ඕනේ කොහේ හරි. ඕන් සැඟෙව්වා. සංගවලා දැන් ඉන්නවා. එතකොට රෑ ඔන්න සද්දයක් ඇහෙනවා. මෙයාට එකපාරම ගැස්සිලා ඇහැරෙනවා. අරක ගන්නටත් දන්නේ ආවේ. නිින්ද යනවද? නෑ. පහුවෙදා ඔන්න අවදි වුණා.
වැඩට යන්න බයයි. ඇයි බය? කවුරු හරි ඇවිල්ලා මේක අරගෙන යයි. එතකොට මතක් වුණාලු රුපියල් 1000 නෝට්ටුව අරගෙන ගියොත් වැඩ කරන තැනට හරි. එහෙම වුණොත් ඒක නැති වුණොත් එහෙම. දැන් වැඩට යන්නත් බෑ, ඒක අරගෙන යන්නත් බෑ. දවසක් දෙකක් හිටියා, දැන් කෑම තිබ්බ ටික හිඟ වුණා. වෙළඳපොළට යන්න බයයි. ඇයි? ඒ අය දැනගත්තොත් මේක කොහෙන්ද ගෙනාවේ ප්‍රශ්න කරයි. දැන් මේ ප්‍රශ්නේ මතක් වෙනවා. දැන් වැඩක් කරගන්නටත් නෑ, කෑමකුත් නෑ, දවස් දෙක තුනක් නිින්ද යන්නෙත් නෑ. දැක්කද අසහනෙ ඇවිල්ලා නැද්ද? අර සැහැල්ලුවෙන් හිටපු කෙනා දැන් තියනවද සැහැල්ලුව? සැහැල්ලුව නැති වෙලා. දැක්කද තණ්හාවේ ස්වභාවය පින්වත්නි? බයක් ඇති වෙනවා. මේවා නැති වෙයිද, අහිමි වෙයිද? බයකින්, පීඩනයකින් අපි ඉන්නේ. කවුරු හරි මේවා ගයිද? ආරක්ෂක බැමි දාලා, කැමරා සවි කරලා සියල්ල අපි කරලා තියෙන්නේ. ඒත් බයක් නැද්ද? ඒත් බයකින් ඉන්නේ ඔක්කොමත් කරලා. ඉතින් මේක තමයි ස්වභාවය පින්වත්නි. දේවල් වැඩි වෙන්න බැඳීම් වැඩි වෙන්න ඊට සාපේක්ෂව අසහනි, ආතතිය, දුක වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ පින්වත්? මේ ඔක්කොම දීලා දාමුද? කැමතිද? එහෙම කැමතිත් නැහැ. මේවත් එක්ක තියෙන බැඳීමයි අතහැරිය යුත්තේ. මොකද්ද අතහරින්න ඕනේ? මේවත් එක්ක තියෙන බැඳීම අතහරින්න වෙනවා පින්වත්නි. එතකොට ඔබ නිකමට කල්පනා කරලා බලන්න. එහෙනම් අපි අද යම් දුකක් විඳිනවා නම් ඒ විඳින්නේ ඔබේ කියලා අල්ලාගත්ත දේවල් ටික නිසයි. ඔබට අයිති නැති දෙයක් නිසා කවදාකවත් ඔබට දුකක් එන්නේ නෑ. ඔන්න පින්වත්නි මරණයක් ආරංචි වෙනවා. මේ රෝගයෙන් බලනවා හොයලා අපට අයිති නැති කෙනෙක්. දුකක් එනවද? ටිකක් දුර නෑයෙක් එනවද දුකක්? ටිකක් එනවා. ඇයි? දුර නෑයෙක්නේ. සමීප නෑයෙක්. දැන් මොකද වෙන්නේ? දුක වැඩි වෙනවා. මෙන්න මෙහෙම කිට්ටු වෙන්න මොකද වෙන්නේ? දුකත් වැඩි. එතකොට මෙන්න මෙහෙම දුක, අසහනය මේ සියල්ල ගෙන දෙනවයි කිව්ව මේ බැඳීම්, මේ තණ්හාව. ඒ නිසා අපි මේක කොහොම හරි අතහැර ගන්න සිද්ධ කරගත යුතුයි පින්වත්. අතහරින ක්‍රමයක් සකස් කරගත යුතුයි. ඒ විතරක් නෙවෙයි, මරණයේදී මේ කියන එකක් හිතට ආවොත් එතනත් නපුරක්ද නැද්ද? අන්න පින්වත්නි මැරෙන වෙලාවේ යම් දෙයක් සිහි වුණොත් මගේ කියලා හිතන දෙයක් ඊළඟ තැන හොඳ වෙයිද? දැන් ඔබ අහලා තියෙනවා රහතන් වහන්සේ නමක් අටුවාවේ තියෙන්නේ නිවසට උන්වහන්සේ වැඩම කළා. ඌරෙක් මැරිලා ඉන්නවා. මේ රහතන් වහන්සේ අහනවා මල්ලිගෙන්, මල්ලි දන්නවද මේ ඌරා කවුද කියලා? නෑ ස්වාමීනි, මේ අපේ තාත්තා කිව්වා. කවුද? තාත්තා. මෙයා ඉන්නකන් ඉඩමට හරිම ආසයි පින්වතුනි. ඉඩම කොච්චරවත් ඒවා පරිස්සම් කරනවා, බලනවා, වැටීනි විනාශ කර ඉතින් මේවා පහුරු ගාමින් තමයි හිටියේ. මගේ ඉඩම කියලා ඉතින් ඒකට ආස කළා. මැරෙන වෙලාවේ අන්න අර ඉඩම මතක් වුණා. ආපහු ආවේ කොතෙන්ටද? අර ඉඩමට මෙනෝ වැඩි ඈතක යන්නේ නෑ. ඇවිල්ලා ඉතින් ඌරෙක් වෙලා පහුරු ගගා ඉන්නවා. දැක්කද? තණ්හාව තවත් ආකාරයකට භයානක නැද්ද? දැන් මේ එකක් සිහි වුණොත් අන්තිම වෙලාවේ වෙන දේ. ඉතින් ඊට පස්සේ මේ රහතන් වහන්සේ අර මල්ලිට කියනවා මේ ඌරගේ බඩ පළලා බලන්න ගැරන්ටි දෙන්න. කවුද මේ අම්මා කිව්වා. ඒ ගැරන්ටි දෙනගෙත් බඩ පළලා බලනකොට ගෙම්බි දෙනක් ඉන්නවා. ගෙම්බියක්. කවුද මේ? අපේ නංගි කිව්වා. දැන් භයානක නැද්ද පින්වත්නි? මේ ආස කරන දේවල් නංගිට විල මතක් වුණා. අම්මට අර ගෙදර ඒ ටික මතක් වුණා. තාත්තට ඉඩම මතක් වුණා. බැඳිච්චා සිහි වුණා. තණ්හාවෙන් මගේ කරගෙන හිටපු දේවල් අන්තිම වෙලාවේ සිහි වුණා. ඊළඟ ජීවිතයත්
දුගතියක්. තේරුණාද? එතකොට ඉන්නකම් පීඩා ගෙන දෙනවා වගේම මරණයේදී සිහි වුණත් නපුරක්ද නැද්ද? මරණයේදී සිහි වුණත් නපුරක්. එතකොට දැන් ඔබ හිතනවා මං ස්වාමින් වහන්සේ නම් මරණයේදී ඔවා හිතන්නේ නැතුව ධර්මයේ සිහි කරන්න. ඒවම සිහි වෙයිද? දැන් මුදලාලි කෙනෙක් හිටියලු මෙයාට ඔන්න ධර්ම දේශනාවකදී අහන්න ලැබුණලු අන්තිම වෙලාවේ තුනුරුවන් සිහි වුණොත් සුගතියට යන්න පුළුවන්. ඇත්තනේ. දැන් මෙයා මොකද කළේ? පුතාලා 3 දෙනෙක් ඉන්නවලු. 3 දෙනාට තුනුරුවන්ගේ නම් දැම්මලු. දැන් ඉතින් අන්තිම මරණයේදී ඉන්නවා. පුතාලා 3 දෙනා ළඟට වෙලා ඉන්නවා. දැක්ක පුතාලා 3 දෙනා මුහුණු ඒ අයගේ. ඇත්තටම තුනුරුවන් සිහි වුණාලු. ඒත් එක්කම මතක් වුණාලු පුතාලා 3 දෙනා මෙතන නම් කඩේ බලාගන්නේ කවුද කියලා. කඩේ මතක් වුණාලු. ඊළඟ තැන හිතා ගන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නවා තුනුරුවන් සිහි කරගන්නම්, ධර්මයේ සිහි කරගන්නම්. හැබැයි අර දෙයක් මතුවෙලා ඉන්න බැරිද? එහෙම ආවොත් මොකක් වෙයිද? කල්පනා කරලා තියෙනවද මේවා? ඒ නිසා පින්වත්නි නිතර ඔබ හිතන්න ඔය වට කරගෙන ඉන්න දේවල් වල ස්වභාවය. මේවා පෙර පිනට තමයි ලැබුණේ. හැබැයි මේවා ක්ෂය වෙන දේවල්, වෙනස් වෙන දේවල් නුවණින් මෙනෙහි කරන්න. කැඩෙන බිඳෙන දේවල්. හැමදාම මේවා මගේ වසඟයේ පවත්වන්න බෑ. මේවා වෙනස් වෙන දේවල්. ආන් ඒ විදිහට නුවණින් මෙනෙහි කරන. ඒ විතරක් නෙවෙයි තව එකක් තියෙනවා. මොකද්ද? නිතරම පින්වත්නි මරණ සතිය වඩනවා. මොකද්ද වඩන්නේ? මරණ සතිය වඩනවා. එතකොට අර ප්‍රිය විප්‍රයෝග දුක අපට තුනී කරගන්න ලැබෙනවා. ජීවිතයේ ස්වභාවය. ජීවිතමේව අනියතං මරණං නියතං. ජීවිතය අනියතය, මරණය නියතය. ඒතර මේක අපි සිහි කරනවාද? මල ගෙදරකට ගියාම සිහි වෙනවා. බොහෝ දුරට අපේ අය මැරෙනවයි කියලා අපි එහෙම සිහි කරනවද පින්වත්නි? අපේ අය අපි සිහි කරනවද? අනිත් අය මැරෙනවා කියලා අපි සාමාන්‍යයෙන් දන්නවා. අපේ අය මැරෙන්නේ නැහැ වගේ අපි එහෙම හිතානින් මගේ අයට මොකෝවත් වෙන්න එපා. මගේ දරුවෝ මේ ටික හැමදාම මගේ ළඟ තියෙන්න ඕනේ. අනිත් අයට මොනවා වුණාටවත් අපිට වැඩක්ද? ඒවා වුණා කියලා අපි කවදාකවත් අඬලා නැහැ. දැන් ওই මලකෙවල් වල අපි සෑහෙන ගිහින් තියෙන මේ හැම එකකදීම අපි දුක් වෙනවද? එහෙම දුක් වෙන්නේ නැහැ. හැබැයි අපේ කෙනෙකුට පුංචි හරි දෙයක් වුණොත් ඇයි දුක් වෙන්නේ? යන්න බැඳීම. ඒ විතරක් නෙවෙයි අපි හිතලා නැහැ මගේ අය මැරෙනවය කියලා. ඒ නිසා ඔබ අහලා තියෙනවා ඇති උරග ජාතක කතාව. හරි වටිනවා. මේ බෝසතාණන් වහන්සේගේ නිවසේ හොඳට මරණ සතිය වඩනවා. හැම කෙනාම ගෙදර අයටත් කිව්වා බෝසතාණන් වහන්සේ බැමිණිය, පුතණුවන්, පුතා විවාහ වෙලා ඉන්න තැනැත්තිය සහ ගෙදර වැඩකාර තැනැත්තියට පවා නිතර මරණ සතිය වඩන්න කියලා. නිවසේ හැමෝම මරණානුස්සතිය වඩනවා. මරණය ගැන මෙනෙහි කරනවා. මේ ජීවිතයේ ස්වභාවය ගැන, අනිවර්තනීය ධර්මතාවය ගැන නිතර මේ නිවසේ මෙනෙහි කරන්න පටන් ගන්න. දවසක් අපි බෝසතාණන් වහන්සේ ගොවියෙක් කුඹුරට ගිහින් සීසාමින් ඉන්නවා. පුතණුවන් මොකද කළේ? රොඩු ටිකක් අරගෙන මේකට ගිනි තියනවා. දුමාරිය ගිහින් තුඹසට ඔන්න ඒ දුමාරිය ගියා. අර නාගරාජයා මොකද කළේ? දෂ්ට කළා, කිපිලා. පුතා එතනම මරණයටපත් වුණා. ළඟට ගියා, බැලුවා, මරණයටපත් වෙලා සුදු රෙද්දකින් වහලා මොකද කළේ? නැවත කුඹුර සානවා. දැන් පුදුම හිතෙන්නේ නැද්ද? ඇයි එහෙම හිතක් හදලා තිබ්බේ පින්වත්නි? මරණ සතියේ වඩපු නිසා. දැන් මෙහෙම බණ දේශනා කරමින් ඉඳිද්දි ඔබේ ඔය ළඟ ඉන්න කෙනෙක් කුට එහෙම මොකුත් වෙන්නේ නැහැ මං කියන්නේ. එහෙම දෙයක් නිකන් උපමාවකට වුණොත් වත් නේද? අපිත් ළඟට ගිහින් බැලුවා ආය
ප්‍රශ්නයක් නැහැ කියලා අපි බණ ටික අහයිද මොනවා කරයිද? දැන් තමන්ගේ පැත්තට දාලා මේක බලන්න. නිකන් උපමාවකට හිතලා බලන්න. එහෙම ප්‍රශ්නයක් නැති වෙයි. එහෙම දෙයක් වුණොත් අපිට බණ ටික අහන්න පුළුවන්ද? ඒ තරමට ඔබ හිත හදලාද? මොකද පිංගුතුන් කියන්නේ? දැන් කියන්න උත්තර දෙන්න. ඈ මේ ධර්මදේශනාව ඉතින් එහාට කරගෙන යන්න දෙයිද? තේරුණා? එතකොට බලන්න පින්වත්නි, ඔබ එහෙනම් මේ මරණ සතියේ ප්‍රයෝජනෙට ගන්න. තේරුණාද? ඒක වඩන්න අර ප්‍රිය විප්‍රයෝග දුක අපට දරා ගන්න පුළුවන්. කොහොමටත් මේ ළඟ ඉන්න හැමෝම අපෙන් වෙන් වෙලා යනවා. එක්ක ඒ අය අපට අතහරින්න සිද්ධ වෙනවා. ඔන්න ඔය විදියට සිහිනුවණින් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම හරි වටිනවයි කියලා කියනවා. දැන් තණ්හාව පරදන ක්‍රමයේ මේ ටික ටික මතක් කරන්න. හිතක් හදාගන්න හැටි ක්‍රමානුකූලව අපි මතක් කරමින් යනවා. ඊළඟට කළ යුතු දෙයක් තමයි තණ්හාවට පහර දෙන්න තියෙන තවත් හොඳ ක්‍රමයක් විදිහට ධර්මයේ පෙන්වනවා දානය. මොකද්ද? දානය. මොකද්ද දානය කියලා කියන්නේ පින්වත්නි? අතහැරලා දානවා. තමන්ගේය කියලා අල්ලාගත්ත දෙයක්, එකතු කරගත්ත දෙයක්, බැඳිච්ච දෙයක්, ඒ බැඳීම අතහැරලා වෙන කෙනෙකුට දෙනවා. ආන් ඒ වෙලාවේ ඇතිවෙන චේතනාවට තමයි දාන චේතනා කියලා කියන්නේ. ලේසි වැඩක්ද දෙන එක? දාන අදහසක් හිතක පහළවීම පවා වටිනවයි කියලා කියනවා. එimhe ලේසියෙන් පහළ වෙනවද? මොකද අපේ හිත හැදිලා තියෙන්නේ මේ එකතු කරන්න පින්වත්. අපි මහත්මයා මතක් කරේ කහවණු වැස්සක් වැස්සටවත් ඇති වෙනවද? ඇති වෙනවද? තව මදි කියලා අපි අර වැටිච්ච එක අහුලන්නේ නැලු උඩ බලාගෙන ඉන්නවලු. දැනටත් අපි ඒක කරන්නේ. දැනටත් හෙට කීයක් කරේ හොයාගන්නේ කොහොමද? දැන් ලැබිච්ච ටිකෙන් කන්න වෙලාවක් තියෙනවද? ඒ ඇඳේ නිදියා ගන්න වෙලාවක් තියෙනවද? නෑනේ. අපි ඒ වටින ඇඳක් පින්වතුනි ඇත්තටම ඉස්සර නිින්ද ගියා. පැදුරේ වැටිලා හිටියේ අපි. බොහෝ දෙනා මේ බණ අහන් පැදුරේ හොඳට නිින්ද ගියා. අද හොඳ මෙට් එකේ ඉන්නේ. නිින්ද යනවද? ඒ බෙට්ටේ අරන් තින්නේ ලොකු ගාණක් දීලා නිසා එක්ක ණය වෙලා. මහා මන්දිරයක ඉන්නේ. නිින්ද යන්නේ නෑනේ පින්වතුනි. ඒකනේ වැඩි. නිින්දත් නෑ අපිට අද. ආන් අපි මේ හඹා යෑම කා වෙනුවෙන්ද? මේ තණ්හාව තමයි මේ ඔක්කොම කරන කෙනා පින්වත්නි. වෙන කවුරුත් නෙවෙයි, තණ්හාව තමයි මෙහෙවන්නේ. සැලසුම් හදන්නේ කවුද? ඇතුලේ ඉඳලා මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, අරයට වැඩිය පොහසත් වෙන්න ඕනේ. ඉතින් අපි තරගයක් පින්වත්නි. තරගයක්. කවුරු හරි එක්කෙනෙක් තරගෙට දාගෙන ඉස්සරහට එයා වගේ මාත් වෙන්න ඕනේ. තේරුණාද? එහා පැත්තේ ගෙදර ඕන් හදනවා. මේ පැත්තෙත් හදන්න ඕනේ. ඇයි? අපිට ඕනේ හට නෙවෙයි. එහා පැත්තේ හදලා නිසා තට්ටු දෙකක් ඔන්න උඩට යනවා. ඒ උඩ තට්ටුවට ගිහින් බලපුවම තව කෙනෙක් එහා පැත්තේ ගෙනා තව තට්ටු තුනක් ගිහිල්ලා. දැන් ඇද්ද? ආයෙ යනවා. ආයෙ යනවා පින්වත්. ඇතිවීමක් නෑ කියලා කියනවා. කවදාකවත් අපි මේ තව එකතු කරගන්න හිතනවා මිසක එකතු වෙලා තියෙන දෙයකින් කවද්ද පින්වත්නි සතුටු උනේ? නිකන් හිතලා බලන්න ඔබ ගැන කල්පනා කරලා. මොනවදෝ ප්‍රශ්න ගොඩක්. කාටදෝ කරනවා. දරුවන්ට කරන්න ඕනේ, ගෙදෙට්ට කරන්න ඕනේ, නෝනට කරන්න ඕනේ, මහත්තයාට කරන්න ඕනේ, යුතුයකම් කරන්න ඕනේ. කවුරුවත් හොඳයි කියලා දිනවද? ඒක නම් කියයි. මෙච්චර කළා කියලා අම්මා තමයි හොඳම අම්මා. තාත්තා තමයි හොඳම තාත්තා. දරුවෝ කියනවද? නෑනේ, කවුරුවත් හොඳයි කියන්නේ. මගේ මහත්තයා තමයි හොඳම මහත්තයා. මගේ නෝනා තමයි හොඳම නෝනා. දැක්කද පින්වත්? මෙච්චර කරලත් කවුරුවත් අපිට හොඳයි කියලාත් නෑ. අහවල්ලු නම් හොඳයි, අපේ කට්ටිය තමයි මදි කරලා තිනවා යුතුයකම්. ඉතින් ඔහොම ස්වභාවයක් තියෙන්නේ මේක. ගින්දරක් වගේ. ගින්දරකට කොච්චර දර දැම්මත් බුරබුරා නැගෙනවා මිසක ඒකේ අඩුවක් වෙන්නේ නෑ. ඉතින් මෙන්න මේ ස්වභාවය හැඳිනගෙන අපි යන්න අස් කරනවා. රැස් කරන එකෙන් අයින් වෙලා මොකද කරන්නේ?
අස් කරනවා. ආන්ගේ අස් කිරීමට තමයි දාන කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? දානෙ දීලා දානවා. හැබැයි දානයක් හරියට දෙන්න වෙනවා. තණ්හාව පෙරදෙන විදිහටයි දානීය දිය යුත්තේ. දානි දිය යුත්තේ කොහොමද පින්වත්නි? තණ්හාව පරාජයටපත් වෙන විදිහට. නමුත් බොහෝ දෙනා අද දන් දෙන්නේ තණ්හාව පෙරදෙන විදිහටද? නෑ. කල්පනා කරලා බලන්න. දෙන්න ඕනෑන්නේ තමන් ආස කරන දෙයක්. දෙන්න ඕනෑන්නේ කොහොම දෙයක්ද? තමන්ගේ කියලා ආසාවෙන් එකතු කරගත්ත දෙයක් තමයි දෙන්න ඕනේ. නමුත් සමහර ඇත්තෝ දෙන්නේ ආසාවෙන් මගේ කියලා හිතන දෙයක්ද එච්චර ආසාවෙන් බැඳිලා නැති දේවල්ද සමහර ඇත්තෝ දෙන්නේ. දැන් ඔන්න හිතලා බලන්න ලස්සන ගෙදර මල් හදලා තියෙනවා ඔබ. හොඳ මල් ගස් ටිකක් හදලා තිනවා පූජාවට මල් පූජා කරන්න ඒකෙන් කඩනවද? ඔක්කොම නෙමෙයි මං කියන්නේ. බෝධි පූජාවක් තියෙනවා. ඒකට දැන් ඔන්න මල්ලෝ නෑ. තමන්ගේ මල් ගහෙන් කඩන්නේ නෑ සමහර අය. ඒක හදපු එක මහන්සියෙන් ඒක කඩන්න ඕනේ නෑ කියලා. ඉතින් වටේට අල්ලපු ගෙවල් වලින් මල් ටික නිලාගෙන තමයි පන්සලට යන්නේ. එතකොට බලන්නකො පින්වත්. වටිනම දේ. දැන් මේ අවුරුද්දට හම්බුණා හොඳම ඇඳුමක්. කාට හරි දැන් ඔන්න ඇඳුමක් ඉල්ලගෙන ආව කෙනෙකුට ඔබ දිය යුත්තේ මේ අවුරුද්දට හම්බිච්ච ඇඳුමද නැද්ද? අවුරු හරි ඉල්ලුවොත් ඉල්ලන්නේ නැහැ මං කියන්නේ. තේරුණාද? අපි දෙන්නේ කොහොම එකක්ද? අවුරුදු 2-3ක් ඇඳපු නැති දැන් පරණ ඒවා තියෙනවනේ ඒකක් දෙනවා. ඒතර දානයක් සිද්ධ වෙලාද? ඒක දීලා බෑ. ඒක දෙන්න පුළුවන් නෑ මේ නේද දරුවෝ දුන්නේ එක. දැන් අර පරණ එකක් දෙනවා. සමහර අය පින්වත්නි ගෙදර අස් කර ගන්න තියෙන දේවල් දෙනවා. පෞගිය කාලේ අර අපවිත්‍ර දේවල් ඇඳුම් එහෙම දුන්නේ නැද්ද සමහර අය දානෙට? සුනාමි කාලේ ඒවා දෙනවා. ඒකට මේවා බලන්න පින්වත්නි දානයක් දෙන එක කොච්චර අමාරුද කියලා. තණ්හාව පෙරදෙන විදිහට දෙන්නේ. සමහරු නම කියව ගන්න පින්කම් කරනවා නැද්ද? දානෙට දෙනකොට හැම එකම නම ලියනවද නැද්ද? විදුලි බල්බය පූජා කරනවා. ගෙදර 12 දෙනෙක් මැරිලා නම් 12 දෙනාගෙම නම් එකම විදුලි බල්බේ ලියනවා. ඒක දැම්මට එළිය එන්නෙත් නැහැ. ඒ තරම් නංගාලා කොට්ටෝරයක් පූජා කරනවා. ඉතින් ස්වාමින් වහන්සේලා සතපෙන්ට ඒක ගන්නකොට මේන් සියදෝරිස් උපාසක මහත්මයා එක පැත්තක. අනිත් පැත්තේ හරි සතපෙන්නම් කියලා 11:00 විතර සියදෝරිස් මතක් වෙද්දි. ඒ පැත්තෙත් ඉන්නවා තව කෙනෙක්. නැද්ද? ධර්ම දේශනාවක් සිද්ධ කරගන්නවා. දැන් ඔන්න නම ලියලා තියෙනවා A3යි. සියදෝරිස්. දැන් ස්වාමින් වහන්සේට එකක් කියන්න බැරි වුණොත්. අද කියන්නම් මේකේ තියෙනවා මම කියන්නේ. හරියට කියන්නම්. එතකොට මොකද වෙන්නේ පින්වත්? සියදෝරිස්ට මොකද වෙන්නේ? සතුටු වෙනවද දුක් වෙනවද? නම කිව්වේ නෑ හරියට කියලා බලන්න පින්වද නම කියව ගැනීම අපේක්ෂාව විතර නැද්ද? ස්වාමින් වහන්සේ දානෙට වඩම්ම ගන්න මල ගෙදරකට වඩම්ම ගන්න ඕනෑ නිසා දානෙ දෙනවා නම් එතන තියෙන්නේ දානයක්ද ගනුදෙනුවක්ද? ගනුදෙනුවක් පින්වත්නි. දානෙ ටික දෙනවා ඔබ වහන්සේ වඩින්න නෑ. වැඩි නැත්තම් ආය දානෙ. එතකොට පින්වත්නි සමහර අය මාන්නෙට දන් දෙනවා. එහා පැත්තේ නිවසට 15 නමක් වැඩිය අපිට 17 නමක් ඕනේ. ඇයි? එහා පැත්තේ නිවසට වැඩිය අපි උසස් කියලා පෙන්නන මෙන්න මිනිස්සු දාන දෙන හැටි පින්වත්නි. ප්‍රසිද්ධියට ඡන්දෙ ගන්න විවිධ වැරදි අදහස් වලින් ඒ වගේම Tamanට ලැබෙන මේ ආදායම් බද්දෙන් නිදහස් වෙන්න මේවා දානද ඔබ කියන්නේ දානද මේවා කිරීමෙන් තණ්හාව මර්ධනය වෙනවද තණ්හාව වැඩෙනවද? මොකද වෙන්නේ? තණ්හාව එන්න වැඩෙනවා පින්වත්. ඒ නිසා දානි දෙන එකත් ලේසි නෑ. ප්‍රඥාව ඕනේ. හොඳට දැනගෙන පින්වත්නි දෙන දානේ හරියට දෙන්න වෙනවා. තණ්හාව ටික ටික නැති වෙන විදිහට. තේරුණාද ඒක? ඔන්න දැන් දානීය ටික ටික අපි පුරුදු කරන හැටි.
දානීය හොඳ ගුණයක්. ඉන් අනතුරුව අපි එනවා දැන් මෙයා ටික ටික දියුණු කරගන්නවා. තණ්හාව පරාජයට පත් කර ගැනීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන මේ ඥානවන්තයා නුවණැත්තා සසර බය දැකලා ඉන් මිදීම පිණිස කටයුතු කරන කෙනා ඔන්න දානීය හොඳට පුරුදු කරනවා. දානීයකින් තොරව ඉතුරු ගුණාංග වෙත යන්න අපට හැකියාවක් නැහැ. ඒ නිසා මූලික අභ්‍යාසයක් විදිහට දානීය හොඳට යා පුරුදු පුහුණු කරනවා. ඉන් අනතුරුව මෙයා ඊළඟ කොටසට යනවා පින්වත්. සීලය මොකද්ද? සීලය. දැන් භාවනාවකට යන්නට නම් සීලය අතිශයින් වැදගත්. හේතුව මොකද්ද? දුස්සීලයා හැම වෙලාවෙම ඉන්නේ වික්ෂිප්ත මනසකින්. දුස්සීලයා කොහොමද ඉන්නේ? වික්ෂිප්තයි මනස නිතර තිගැස්සි. නිතරම හරිම බයකින් ඉන්නේ. විසිරුණු ගතියක් තියෙන හිතේ. එහෙම කෙනෙකුට සිල් කඩ කළ කෙනෙකුට ඉතින් එක අරමුණකට දාලා කමටහනක හිත පවත්වන එක හරිම වෙහෙස කරයි. ඒ නිසා මේ විපිලිසර බව නැතිවීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලය කියලා එකක්. ඒ සීලය අදිෂ්ඨාන කරන්න කියන්නේ ඒකයි. ඉතින් ඔය ඇත්තෝ අද මේ වාගේ තැන්වලට ඇවිල්ලා සීල සමාදානයේ යෙදෙන එකෙන් කරන්නේ හිතේ අර අසහනකාරී ගතියෙන් අයින් වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු වටිනා සීලයක පිහිටාගෙන කටයුතු කරනවා. රහත් තෙර කෙනෙක් තෙරණියක් වගේ ඒ දවසේ පින්වත්නි කයේ වචනේ හොඳ සංවරකමක් ඇති කර ගන්නවා. ඒක තමයි සීලෙන් කරන්නේ. ඒ වගේම තව දෙයක් මේ බොහෝ දවසක ඔබ කරනවා නෛෂ්ක්‍රම්‍ය. ඔන්න වටිනා තැනක්. අර නිවසේ බැඳිලා හිටපු දේවල් මගේ කියලා හිටපු දේවල් ටික తాවකාලිකව අතහැරලා දානවා. සීලේ වටිනාකම බලන්න. එක දවසකට ඔබ විහාරයට යනවයි කියලා කියන එක කොච්චර වටිනවද? දරුවෝ මල්ලෝ හරක බාන වස්තුව වතු පිටි යාන වාහන ඔක්කොම නිවසේ ඔබ තියලා ඉන එක වටිනවද නැද්ද? తాවකාලිකව මේ වස්තු කාමයේ කියන එක ඔබ අතහැරලා දාලා විහාරස්ථානයකට යනවා පින්වත්නි මොනතරම් වටිනවද? ඒව අතහැරලා දාලා පැත්තක තියලා. ඔක්කොම තියලානේ දදාවේ කිසිම දෙයක් අරගෙන ආවේ නැහැ. හැබැයි යතුරු අරන් එන්නේ නැති. තේරුණාද? ආපු වෙලාවෙ ඉඳලා සමහරු සිල් ගන්න ආවත් නිතරම බෑග් එක අදිනවා බලනවා. ඒකේ මොනවද අවුස් එක තැනක ධර්ම දේශනාවක් කරනවා නිතර මේ අම්මා කෙනෙක් එක එක එළියෙන් තියනවා අදිනවා බලනවා. ඒකල බැරි අන්තිමට බෑග් එක උස්සලා උඩට ඔස්සලත් බලනවා. මොකක්ද මේ බණ ටික කියන්න දෙන්නේ නැහැ. අපේ හාමුදුරුවනේ මේ කරාඹුවේ බෝලේ නැති වෙලාලු. ඒක හොයනවා. එතකොට පින්වත්නි මේ අතහරින එක ලේසිද? අර වගේ අතහරින එක කොච්චර අමාරුද කියලා බලන්න. ඒතර මේ සීලයෙන් වෙන්නේ අපි මේ ඇසුරු කරන දේවල් ඔක්කොම පැත්තක තියලා එනවා පින්වත්නි. වස්තුකාමයේ අතහැරීම කියලා ඒකට කියන්නේ. බොහොම වටින දෙයක්. දැන් ඔන්න අපි ටික ටික ආසාව අතහරින්න හැටි මේ කියන්නේ. දානෙත් දීලා දානේ කියන ඒ ගුණේනුත් ආසාව අපි ටික ටික ඔන්න අතහැරෙන විදියට ඒ ගුණය පුහුණු කරනවා. සීලය, නෛෂ්ක්‍රම්‍ය, අර වස්තුකාම ඒවා ඔක්කොම අතහැරලා විහාරයක් වගේ තැනකට යනවා. එහෙම විහාරයකට ගියාට පස්සේ පින්වත්නි අපි විහාරේ ඉඳගෙන නැවතත් අර අතහැරලා ආපු දේවල් සිහි කරනවා නම් නැවතත් වෙන්නේ හිතේ තණ්හාව වැඩෙන එකද නැද්ද? මොකද පින්වතුන් කියන්නේ? අපි කරන්නේ ඒක පින්වත්නි. නිවසේ ඉන්නකම් හිත සිල් ගන්නට යනවා. ශරීරේ gedara හිතන්නේ මොනවා ගැනද? හිත කොහෙද පන්සලට ගිහින් සිල් ගන්නට නෑ මෙහෙම කරන්නට නෑ මෙහෙම කරන්නට නෑ කියලා දැන් ඉතින් එතන ගැන හිත ඉන්න. තේරුණාද? එහෙම කරලා ඔන්න හිත ඉඳලා පහුවෙදා උදේම විහාරයට එනවා.
ආවට පස්සේ දැන් මොකද කරන්නේ? ශරීරේ පන්සලේ හිත ආයෙ ගෙදර ගැන හිත ඉන්නවා. දැන් වැඩෙනවද හිත? හිත හරීම වංචනිකයි, කපටි. මේ කෙලෙස් වල ස්වභාවය. ඒක හොඳට පින්වතුන් අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඕනේ මේ හිත සකස් කරන්න. දැන් ඔබ කල යුත්තේ පින්වත්නි, විහාරයකට ඇවිල්ලා දැන් අර එක කොටසක් ජයගෙන ඉවරයි. වස්තු ටික පැත්තකින් තියලා ඉන්න එක වටිනවනේ. නමුත් ඒක නිවැරදිව සිද්ධ වෙන්න නම් තව දෙයක් කළ යුතුයි. ඒවාට දුවන හිත ඔන්න පින්වත්නි සකස් කරගන්න වෙනවා. ඒවට නොයන පරිදි හිතට තවත් අරමුණක් හඳුන්වා දෙන්න වෙනවා. ඒක පිරිසිදු අරමුණක් වෙන්නත් ඕනේ. තේරෙනවද කියන එක? දැන් අර විහාරයකට ඇවිල්ලා සුදු රෙද්දක් ඇඳගෙන ඉතින් අර ගෙදර ගැන ආපහු සිහි කර කර හිටියා කියලා මේ හිත වැඩෙන්නේ නෑ. ගොඩ දෙනෙක් ඕක කරන්නේ භාවනා කරනවායි කියලා. ඉතින් දාන ටික වළඳලා හොඳට ඇස් දෙක පියාගෙන මොනවද හිත ඉන්නේ? ගෙදරදී ඉතින් හිතන්ට බෑනේ, වැඩ තියෙනවනේ. ඒවා මේවා කරන්න තියෙනවා. පන්සලට ආපුවම කවුරුත් කතා කරන්නේ භාවනා කරනවා යා. කවුරුත් කරදර කරනවද? හැබැයි යා කරන්නේ ඇස් දෙක පියාන මොනවද මතක් කර කර ඉන්නේ, සිහි කර කර ඉන්නේ. ගෙදර කොහොමද, දරුවෝ කොහොමද දන්නේ නැහැ, පුතා කතා කරෙත් නැහැ, අවුරුද්දටවත් ආවෙත් නැහැ. මෙහෙම කරන්න ඕනේ, ගිහිල්ලා එන්න ඕනේ. අතීතේ කරපුවා පරණ දේවල්, අනේ ඒ කාලේ මෙහෙමයි කියලා. ඉතින් අර යට ගිය දේවල් සිහි කර කර ඉන්නවනම්, කරන්න තියෙන වැඩ, සැලසුම්, දේවල්, යුතුයකම් ඕවා ගැන හිත ඉන්නවනම් දැන් හිත දියුණු වෙනවද නැද්ද? මොකද පිංගුතුන් කියන්නේ? තණ්හාව වර්ධනය වෙනවද නැද්ද? වර්ධනය වෙනව, නැවත වෙන්නේ. ඒක නෙමෙයි භාවනාව කියලා කියන්නේ. දැන් ඔබට සිද්ධ වෙනවා අර දේවල් වලට නොයන පරිදි හිත යම් අරමුණක රඳවා ගන්න. දුවන එක තමයි හිතේ හැටි. හරියට වඳුරෙක් වගේ මේ මනසේ ස්වභාවය පිස්සු හැදිච්චි වඳුරෙක් වගේලු. නිකන් වඳුරෙකුත් නෙවෙයි, එයාට පිස්සු හැදිලා. මේ වඳුරා කරන්නේ අත්ින් අත්තට පැන පැන ආහාර සොයමින් යන්නේක. අපේ හිතත් මොකද්ද මේ කරන්නේ? අරමුණෙන් අරමුණට පැන පැන මාරු වෙවි පින්වත්නි රසතැන් හොයනවා. රසතැන් හොයනවා. විශේෂයෙන් මේ වාගේ තැනකට ආවට පස්සේ ගෙදරදී වගේ රස දේවල් තියනවද බාහිරේ? රූපවාහිනී, සද්ද සින්දු, මුණුබුරෝ, දරුවෝ මල්ලු, හරකා බාන, ඉතින් ඔය ඔක්කොම නැහනේ. ඒ නිසා ඇස් දෙක පියාගත්තට පස්සේ ඒ හිත මොකද කරන්නේ? අර යට ගිය රසතැන්, සංඥා මට්ටමේ තියෙන දේවල් අවුස් රස විඳ ඉන්න එක. මෙන්න මේ හිතේ තියෙන ස්වභාවය හඳුනාගෙන පින්වත්නි මේක দমনය කරගන්න කිව්ව බුදුරජාණන් වහන්සේ. පඬිතයා මේක দমনය කරනවා කිව්වා. දැන් එතකොට ඔබට සිද්ධ වෙනවා අරමුණක් තෝරලා දෙන්න. මොකද්ද තෝරලා දෙන අරමුණ? දැන් ඔබ කියන්නේ හිත අරවට යන නිසා නොයෑම පිණිස මොකද්ද තෝරලා දෙන අරමුණ? කය. රූපයක හිත බඳිනවා. කොහෙද හිත තියාගන්නේ? රූපයක හිත බඳිනවා. මොකද්ද රූපයක හිත බඳිනවයි කියලා කියන්නේ? තමන්ගෙම කය අරමුණක් විදිහට තෝරලා දෙනවා. තේරුණාද? කායගත සති, කයේ බැඳි සිහිය. මොකක්ද ඒකට කියන්නේ? කායගත සති. කයම අරමුණක් කරලා දෙනවා. කයේ හිත තියාගන්නවා. තමන්ගේ ශරීරෙත් එක්ක යාළු වෙනවා. ආන්ගේ යාළු වීමට තමයි සතිමත් බව කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? සතිමත් බව. සිතයි කයයි එක තැනකට ගත්තාම සතිමත්. දෙපැත්තට ගිය ගමන් අසතිමත්, ප්‍රමාදී, ප්‍රමාදයි. ඇතුලේ ඉන්නකන් ආරක්ෂාවක් තියෙනවා.
ඉබ්බෙක් තමන්ගේ කටුවාසට ආව වගේ ඇතුලේ ඉන්නකම් ආරක්ෂිතයි. එළියට ගිය ගමන් මොකද වෙන්නේ? ආරක්ෂාවක් තියනවද? අනාරක්ෂිතයි. තේරුණාද? ඒ නිසා බාහිරට යන්න දෙන්නේ නැතුව ඇතුළෙම තියාගන්න පුළුවන් නම් කොච්චර වටිනවද පින්වත්? එළියට ගිය ගමන් මාරයට අහු වෙනවා. කාටද අහු වෙන්නේ? මාරයට අහු වෙනවා. ඔන්න තියෙනවා පින්වත්නි ලස්සන සූත්‍ර දේශනාවක් මක්කට සූත්‍රය කියලා. මොකද්ද මේකේ නම? මක්කට සූත්‍රය. වඳුරන්. මක්කට කියන්නේ වඳුරට. හිමාල වනයේ ඉන්නවා මහණෙනි වඳුරන්. වඳුරන් අල්ලගන්ට ඕනෑ කරන දඩයක් කරුවෙක් උපක්‍රමයක් උගුලක් විදිහට මෙන්න මෙහෙම දෙයක් කරනවා. අර ගස්වල වඳුරන් ගැවසෙන තැන්වල ලාටු අලවනවා. මොනවද අලවන්නේ? ලාටු අලවනවා. ආන්ගේම අලවලා මේ අය අර වඳුරන් අල්ලගන්න කටයුතු කරනවා. එතකොට මහණෙනි ලෝල ගති ඇති කෑදර වඳුරන් මොකද කරන්නේ? ආන් අර ලාටු කෑමක් කියලා හිතලා දකුණු අතින් ඒ ලාටු ඔන්න ගලවන්න හදනවා. ඒවා ආහාර කරගන්න දකුණු අතින් ඔන්න ලාටු වලට අත තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ අත අර ලාටු වල බැඳෙනවා. වම් අතින් ඒ අත ගලව ගන්න හදනවා. ඒකත් ලාටු වල ඇලෙනවා. දකුණු කකුල වම් කකුල. ඊට පස්සේ තියෙන්නේ මෙයාට කට. ඒකත් ඔන්න අර ලාටු වලට තියලා තද කරනකොට මේ පස් තැනින්ම මෙයා අසු වෙනවා කිව්වා බුදුරජාණන් වහන්සේ. ආන් ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ පින්වත්නි. පස් තැනකින් බැඳෙනවා. ඉතින් මේ අශෘතවත් පෘතජ්ජනයත් පස් තැනකින් බැඳෙනවා. කාටද බැඳෙන්නේ? මාරයට. අර වඳුරා බැඳුනා වගේ පස් තැනකින් බැඳුනට පස්සේ පින්වතුනි දඩයක් කරුවට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. ආන් ඒ වගේ අපි ඇහැ වැරදි විදිහට පාවිච්චි කළොත් ඕන් අර තණ්හාව වැඩෙනවද නැද්ද? ලස්සන දේවල් බලන්න ඔන්න අපි යොමු වෙනවා. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ලස්සන දේවල් බල ඉන්න වෙලාවේ ඔන්න එක තැනකින් අපි අහුවෙලා කාටද? මාරයට අහුවෙලා. ලස්සන ප්‍රියමනාප ශබ්ද ඉෂ්ඨකාන්ත හොඳ මිහිරි සංගීත නාදයන් අසමින් ඉන්නවා. දැන් කාටද අහුවෙලා ඉන්නේ? මාරයට අහුවෙලා. නාසයට සුවඳ වර්ග, දිවට රසය, වත් දේවල් රසය. ඒ වගේම පින්වත්නි ශරීරයට ස්පර්ශ. මෙන්න මේක තමයි ස්වභාවය පින්වත්නි. අපි පින්වත්නි උදේ ඉඳන් ඕවද නැද්ද කර කර ඉන්නේ. මොකද පින්වතුන් කියන්නේ රූප බල ඉන්නවා. කොච්චර බැලුවත් ඇද්ද? මදි පින්වත්නි. උපැස් යුවලක් දාගෙනත් දැන් එතන ඉස්සරහටම වෙලා ඉන්නවා. හොඳට බලා ගන්න ඕනේ. හොඳ දේවල්. එතකොට සංගීත නාදයන් අද එන්ට වැඩි පින්වත්නි. බොත්තමක් ඔබපු සැනින් ඕනෑම සංගීත නාදයක් අද අහන්න තරම් පහසුකම් දීලා තියෙනවා. ඒ ඔස්සේද මාරයාට බැඳෙනවා. සුවඳ දේවල්, රසවත් දේවල්. උදේට ගත්ත ආහාරය දවල්ට පුළුවන්ද? දවල්ට ගත්තේ එක හවසට පුළුවන්ද? දවස් දෙකක් ගත්තේ එක ආයෙ පුළුවන්ද? ගෙදරින් දවස් 5ක් ගත්තා නම් එළියෙන් ගන්න හිතෙන්නේ නැද්ද? මොකද්ද මේ? දිව පිනවීම නෙවෙයිද? දිව පිනවනවා. ඔය ඕවටත් ඔක්කොටමත් වැඩිය අපේ නිවසේ වැඩිපුරම තියෙන්නේ මොනවද? ශාරීරිය පිනවන දේවල්. ඇඳ, කොට්ට, මෙට්ට, ඇතිරිලි වර්ග, සුඛෝපභෝගී දේවල්, යාන වාහන මේ ඔක්කොම ගෙදර තියාගෙන ඉන්නවා. රූපවාහිනී, ශබ්දවාහිනී මේවා ඔක්කොම දැන් මාරයා අටවන්න ඕනෑද? අපි අටවගෙනද තියෙන්නේ? මොකද කියන්නේ? අපි අටවගෙන නැද්ද? අපි අටවගෙන මට මේ මෙච්චරක් තියෙනවනේ දැන් තව ඔන්න ලොකු මුදලක් හම්බෙනවා. තව පහසුකම් ටිකක් හදා ගන්න ඕනේ. ආයේ පහසුකම් කියලා හදාගන්නේ මොනවද? අරවමයි පින්වත්. ඔන්න දුප්පත් කෙනෙක් ඉන්නවා. දුප්පත් කාලේ කළු සුදු රූපවාහිනියක් තමයි පාවිච්චි කළේ. දැන් ඔන්න මුදලක් හදලක් වැඩිපුර හම්බෙනවා. දැන් කළු සුදු එක හරියනවද? නෑ පින්වතුනි. සාමාන්‍යයෙන් පාපැදියෙන් ගිය කෙනා මුදලක් හදලක් වැඩියෙන් හම්බෙනකොට දැන් පාපැදියෙන් යන්න පුළුවන්ද?
යතුරු පැදිය ඊට පස්සේ තව සුඛෝපභෝගී දේවල් වලට යනවද නැද්ද? යනවා. අපි දරුවන්ටත් කියන්නේ නැද්ද මටත් වැඩිය පොහොසත් වෙන්න ඉගැන්නුවද නැද්ද? ආන් ඒවා ඉගැන්නුවේ කාට අහුවෙන හැටිද? මාරයට අහුවෙන හැටි ඉගැන්නුවේ. දැන් ඔබ දක්ෂ වුණොත් පින්වත්නි මාරයට අසු නොවි ඉන්න. මහණෙනි ඕක තමයි මාර විෂය කියලා කියන්නේ. ඇහෙන් රූප බල ඒකට ඇලි ඉන්නකම් ඔබලා අහුවෙලා ඉන්නේ මාරයාටයි. කනෙන් ශබ්ද අහමින් නාසයෙන් ගන්ධ රස පහස විඳිමින් ශරීරයෙන් ස්පර්ශ විඳිමින් විවිධ සිතුවිලි හිතමින් අතීත අනාගත දෙක ඇසුරු කරමින් ඒවාගේ රසතැන් මතු කර සිහි කර තේරුණා? විතක්ක, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක නේද? ඕවා කර ඉන්නකම් ඔබලා අසු වෙන්නේ මාරයාටයි. කෙලෙස් වැඩෙනවා, ජරා ආදී දුකට වැටෙනවා, මරණින් මත්තේ දුගතියට වැටෙනවා. දැන් පින්වත්නි ඔය ටිකද නැද්ද අපි කර ඉන්නේ? ඇත්තම කියන්නේ. දැන් ඔබ දක්ෂ වුණොත් ඔන්න පින්වත්නි නිවසේ ඉඳලම ඔබ නිවසේ ඉන්නේ. හැබැයි කාමයට අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමය තමයි මොකද්ද? සතිමත් බව. මොකද්ද? සතිමත් බව. දේවල් එක්ක ඉන්නේ. හැබැයි ඔබ ඒවත් එක්ක බැඳිලා නැහැ. ඔබ කයත් එක්ක හිත තියාගන්නවා. කාගේ කයත් එක්කද? තමන්ගේ කයත් එක්ක. කයත් එක්ක යාළු වෙනවා. අපි අපේ කයත් එක්ක යාළුද? නෑනේ පිංගුතුනේ. අනුන්ගේ කයවල වලට නම් යාළුයි. ඒවා බලන්ට අපේ කය ගැන නිකන් ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා නිකන් බලලා තියෙනවනේ. නෑ. ඕක තමයි දැන් පුහුණු කරන්නේ. දැන් මේ සතිමත් බව පුහුණු කරන්නට නම් එක ඉරියව්වකදී මේක හරියට වටහා ගන්න එක හරිම වටිනවා. එහෙම වුණොත් අනිත් ඉරියව්වලටත් මේක ආදේශ කරගන්නට හැකියාවක් ලැබෙනවා. බලමු අපි එක ඉරියව්වකට අරගෙන පින්වත්නි සතර ඉරියව්වෙදිම සහ අනිකුත් වැඩ කටයුතු කරන ගමනොත් සිහිය පුහුණු කරන්න පුළුවන්. සිහියෙන් ඒ කටයුතු කරන්න පුළුවන්. ඇතුලේ ඉන්නකම් අර මාරයට ඔබව අල්ලන්න පුළුවන්ද? බෑ. බලන්න බුදුරජාණන් වහන්සේ දීපු පුදුම සහගත ක්‍රමය පින්වත්නි. අල්ලන්න බෑ. ඉබ්බෙක් වගේ ඔබ ඇතුලේ ඉන්නේ. කොච්චර නරිය බලාන හිටියත් ඉබ්බා එක අවයවයක්වත් එළියට දාන්නේ නෑ. දැම්ම ගමන් අල්ලනවා එතන. අපි මේ එකක්ද දාලා තියෙන්නේ? අවයව එකක් දාලා තියෙන්නේ. ඔක්කොම එළියේ. මං කියන්නේ උදේ ඉඳන් හැන්දෑ වෙනකන් නෙවෙයි. ඔබට පුළුවන් නම් පින්වත්නි එක චිත්තක්ෂණයකට හෝ ඇතුලේ ඉන්න සතිමත්ව ඉන්න. ඒ වෙලාවේ ඔබව මාරයට අහු වෙලා නෑ. තණ්හාව කැපිලා ඒ වෙලාවේ. ඒ වෙලාවේ පිරිසුදු මොහොතක් බවට ඒ මොහොත පත් කරගෙන ඔබ ශ්‍රේෂ්ඨ නැද්ද? ශ්‍රේෂ්ඨයි. දැන් අපි බලමු පින්වත්නි මේක එක ඉරියව්වකට අරගෙන සතර ඉරියව්වෙදිම පුළුවන්. ඇවිදිනකොට පුළුවන්. ඉඳගෙන ඉන්න වෙලාවේ පුළුවන්. නිදානේ ඉන්න වෙලාවේ පුළුවන්. ඇඳට ගිහින් නිින්ද යනකම් මේ සතිමත් බව පුහුණු කරන්න පුළුවන්. එතකොට ගච්ඡන්තෝ ආ ගච්ඡාමීති පජානාති. ඇවිදින වෙලාවේ ඇවිදින එකත් එක්ක හිත පවත්වනවා. ඉඳගෙන ඉන්න වෙලාවේ නිසින්නෝවා නිසින්නෝම්හිති පජානාති. ඒ ඉරියව්ව දන්නවා පින්වත්. ඒ වගේම සිටගෙන ඉන්න වෙලාවක් ලැබුණොත් ඒ ඉරියව්වෙදිත් සතිමත් බව පුහුණු කරන්න පුළුවන්. තිතෝවා තිතෝම්හිති පජානාති. ඔන්න ඔය විදිහට පින්වත් අනිකුත් ඉරියව් වලටත් ගෙනියන්න පුළුවන්. අපි මේ අතරින් අපට ගැළපෙන එකක් විශේෂයි මූලිකව අවධානය යොමු කරමු. ඉඳගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්න එකත් එක්ක හිත තියා ගන්නවා. තේරුණාද?
නිසින්නෝවා නිසින්නෝමිති පජානාති. මේක පුහුණු කරන්න ආධුනික කාලේ හරි වටිනවා. නිශ්ශබ්ද තැනකට යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරුණාද? අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝ නිදහස් විවේක තැන. හරි වටිනවා. විවේකයි කියලා කියන්නේ කාමයෙන් මිදිච්ච තැන්. අපි මේ කාමයේ අතහරින්නනේ යන්නේ. තණ්හාව අතහරින්න හිත පුහුණු කරනවනේ. මේ අතහැරිච්ච හිතක් හදන්නනේ යන්නේ. ඒ නිසා බාහිරින් අර රූපාදී ආරම්මන හිත පිනවන දේවල් එනකොට ඒක ඒ ආධුනිකයට කරදරයක් නිසා පිරිසිදු තැනක් තෝරගන්න කිව්වා. ගසක් මුලට ගියාම ඇස පිනවන දේවල් තියෙනවද? කන පිනවන දේවල් තියෙනවද? ගහක් මුලට ආරණ්‍යයකට විහාරස්ථානයට ගියාම නාසයේ පිනවන දේවල් තියෙනවද? දැන් මෙහි ආපුවාම දිවට රසවත් දේවල් සිල් ගන්න ගිය දවසේ ගෙදරදි වගේ දේවල් හම්බෙනවද? හම්බෙනවනම් යයි හැමදාම. එහෙම අපි ඉල්ලන දේ හම්බෙනවද? නෑ. එහෙන් දෙන්නේ මොකද්ද? ඒක වළඳලා එන්න වෙනවා ඉදාට. ශාරීරිය පිනවන දේවල් හම්බෙනවද? විහාරයකට ගියාම පහසුකම් හම්බෙනවද? ඔය කොට්ටයක් අම්බලා සමහර පන්සලට ගියාම දැන් මෙහි ඔය ඔබ ඉන්න කොට්ටය හරි හම්බෙනවා. සමහර තැන්වල පැදුරේ ඉඳගෙන ඉන්න ඕනේ. ඒක තමයි හැටි. ශාරීරිය පිනවන දේවල් හම්බෙන්නේ නෑ. කතා කරන්නත් එපා කියනවා ඊට පස්සේ. ඒක තමයි අමාරුම වැඩි. දැන් මේ භාවනා කරන්න යන්නේ හිත හදන්න. අර තණ්හාව අතහරින්න දැන් මනස පුහුණු කරන හැටි පින්වත්නි අභ්‍යාසයකට යා සූදානම් වෙනවා. ඒ කිසිවක් නෑ. අපි බෝසතාණන් වහන්සේ බලන්න වනාන්තරේ තේරුණාද? තනකොළ ටිකක් වියලි තනකොළ ටිකක් අරගෙන ගල් තලාව කියලා ඕකෙලු භාවනා කළේ. තේරුණාද? උපස්ථායකයන් වහන්සේලා හිටියද? මොනවත් තිබුණාද? අද අපිට පින්වත්නි භාවනාවකට මේ ඔක්කොම AC එක තියෙනවා. ෆෑන් එක තියෙනවා. ඔක්කොම බලන්නේ නැද්ද? ඒ කොහොමද ආහාරය මොදර දෙනවද? ඒ ඔක්කොම බලලා ශාලාව පහසුකම් කොහොමද ඒකේ ඔක්කොම හම්බෙනවා. සාහිතිකයකොත් හම්බෙනවද අන්තිමට? ඔක්කොම බලලා තමයි අද අපි එන්නේ. එතකොට බලන්න අපි වෙනස මේ තණ්හාවම අපි මේ අද භාවනා කියලා වඩන හැටි මම මේ කියන්නේ. ඒවත් ඉපම ඉල්ලන්නේ මේ ශරීරයට සැප විඳින දේවල් ටිකක් ආයි. ගෙදර සැප මදි වෙලාද කොහෙද? දැන් ඒක නෙවෙයි මේ කියන්නේ අර වගේ දේවල් වලින් තොර නිදහස් තැනක් තෝරාගෙන සද්ද බාධක අඩු අර කාමාදී අරමුණු අවම විච්චි බොහෝ දුරට පිරිසිදු තැනක් තෝරාගෙන ඔන්න පින්වත්නි ඒ සාධකය ඔන්න සකස් කරගත්තා. ඉන්පස්සේ මෙයා සීලය අධිෂ්ඨාන කරගන්න හොඳට. ඒක හරිය වැදගත්. හිත අලුත් වෙනවා. හිත පණ ගැන්නිලා එනවා පින්වත්නි. අතීතේ කරපු ඔක්කොම හිත හිතෙන්නේ මං දැන් සිල්වත් පිරිසිදුයි. ගොඩ දෙනකොට ඕක අමාරුයි පින්වත්නි. තේරුණාද? අතීතේ පුංචි දේවල් මොනවා හරි කරලා ඒවා සිහි කර කර වික්ෂිප්ත වෙන්න ගත්තොත් හිත දියුණු කරගන්න පුළුවන්කම නෑ. ඔක්කොම අතහැරලා දාලා මං සීලයක් අධිෂ්ඨාන කරගත්තා. මේ මොහොතේ මං පිරිසිදුයි. මං අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා ඉන්නේ. ආන් සීලය හොඳට අධිෂ්ඨාන කරන පංච සීලය හෝ. ඉන්පස්සේ මෙයා හොඳට තුනුරුවන්ගේ ගුණ සිහි කරගෙන ඒ හිත තවත් සද්ධාදී ගුණ වලින් සන්නද්ධ කරගන්නවා, දියුණු කරගන්නවා, පසුබිම හැදෙනවා. වාඩි ගන්නවා. පළඟක් බැඳගෙන හොඳ ආසනයක් ගන්නවා. වාඩි වෙනවා හොඳට. තේරෙනවද? පට්ටල් ආසනයක් කියලා මේකට කියන්නේ. මොකද්ද කියන්නේ? පට්ටලයට ඉඳ ගන්නවා. අපිට පට්ටලයට ඉඳ ගන්න බෑ දැන්. එහෙම ඉඳගෙන පුරුද්දක් නැහැ. අනිත් වැඩවලට වගේ නෙවෙයි මේ වැඩේට හොඳට පට්ටල් ආසනයක් පළඟක් බැඳගෙන පල්ලංකම් ආපුජිත්වා උජුං කායං කය හොඳට ඍජුව කිව්වහම දැඩි කරගෙන තද කරගෙන එහෙම දඬු කඳේ ගැහුවා වගේ ඉන්න එපා කියලා තමයි අපේ නායක ස්වාමින් වහන්සේ භාවනාව ගැන උගන්වද්දී අපිට කියලා දෙන්නේ. එතකොට වෙහෙස කර තත්වයක්. අපි එහෙම කැමරාවක් මල්ලලා තිනවනම් මෙහෙම එතකොට රඟපෑමක් කරන්නේ. මාස් ලිහලා දාලා හැබැයි කය ඍජුව හොඳට තියාගෙන පින්වති වම් අත උඩ දකුණු අත හොඳට දැන් ශරීරයේ ඒ සාධක ටික හදාගත්තා. ශරීරයෙන් සහයෝගය ලැබෙන්න නෑ මේ වැඩේට. ශරීරයේ සහයෝගය ලැබෙන්නේ නැතුව මේ හිත දියුණු කරන එක කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා කයේ සහයෝගය ලැබෙන විදියට ඒ විදිහට කටයුතු කරනවා. දැන් පින්වත්නි
ඉරියව්වට හිත දාගන්නවා. ඕන් වැදගත්ම තැන මේ භාවනාවේ වැදගත්ම තැන සතිමත් භාවයේ වැදගත්ම තැන තමයි කයට හිත ගන්න එක. අපේ හිත සාමාන්‍යයෙන් තියෙන්නේ කයේ නෙවෙයි බාහිරේ. ඒ බාහිරට යන නිසා තමයි අපි ඇස අඩවන් කරගන්නවා. මෘදුව වහගන්නවා. තේරුණාද? මෘදුව වහගන්න. එතකොට ඇහෙන් හිතට එළියට යන්න බෑ. දැන් ශබ්ද අඩු තැනකට ගිය නිසා ඒ බාධකත් අඩුයි. ඒ වගේම නාසයෙන් එළියට යන්නේ නැහැ. දිවෙන් ඒ රස විඳීම් කිසිවක් නැහැ. කතා කරන්නේ නැහැ. කය සැහැල්ලුව තියාගෙන සමබරව හොඳට ලිහලා දාපු කය වෙත ඔන්න අවධානය පවත්වන මම දැන් මෙතන. කොතෙන්ටද හිත ගන්නෙ? මම දැන් මෙතන. තේරුණාද? මම අපි නෙවෙයි මම. අනිත් වෙලාවේ අපි කියලානේ හිතුවේ නේද? අපි අපේ දරුවෝ අපි කියලානේ ඒවත් එක්කනේ හිත තිබ්බේ. දැන් ඒ වගේ හිත මුදවාගෙන මම දැන් අතීතෙත් අතහැරියා. අතීතයේ මහා බරක් පින්වත්නි. අතීතය කියන්නේ මොකද්ද? මහා බරක් පීඩනයක් අසහනයක්. ඒක ගැන හිතන්න දුක හිතට එනවා. වැරදිච්චි පෙරදිච්චි පරණ දේවල් යට ගිය දේවල් ඔක්කොම අපේ අතීත ගබඩාවේ නැද්ද? මල්ලක් වගේ බර මල්ලක් වගේ පරණ යට ගිය දේවල් ඔක්කොම අපි තැම්පත් කරලා තියාගන්නවා. ඒක සිහි කර දුක් වෙනවද නැද්ද? අතීතං නානුසෝචಂತಿ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මගේ ශ්‍රාවකයෝ කවදාකවත් අතීතය ගැන ශෝක කරනවද? නෑලු. ඔබ ශෝක කරනවද? බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නම් නෑ. අතීතයේ ඊයේ විච්චිවව පෙරේදා විච්චා. අපරාධ මෙහෙම වුණේ, අර එහෙම වුණේ, අපරාධ මෙයා එක්ක විවාහ වුණේ. අපරාධ කියලා මේ පරණ දේ දැන් මොනව කරන්නද? අතීතයට ගිහින් ඉවරයි. ඊයේ සිද්ධිය දැන් මොකද වෙලා තියෙන්නේ? අතීතයට ගිහින්ද නැද්ද? මොකක්ද අර ඊයේ කිව්වේ? වෙලාවකට අපි නිකට අල්ලේ තියාගෙන ඉන්නවා. ඇයි? අහවලා බැන්න කවද්ද? ගිය සතියේ. දැන් කවදා එකක්ද මේ? ගිය සතියේ ඉවරනේ පින්වත්. පැය කීයක් පරණ වෙලා? දවස් කීයක් පරණ වෙලාද? අතීතයට හිත යන්න දෙන්න එපා. ඕන් දක්ෂකම බලන්නේ අපේ හිත පුරුද්දට වගේ නිතරම අතීතයට ගිහින් ආරා අවුස්සන්ට දක්ෂයි. අභාවිත මනසේ හැටි නොපුහුණු කළ මනසේ ස්වභාවය අතීතය එක්ක පැටලිලා ඉන්නවා. අතීතය අතහැරලා දාන්න. මම දැන් මෙතන කියන එකට ඒමෙන් ඔබ කරන්නේ අතීත බරෙන් නිදහස් වුණා. අතීතේ පැත්තකට දානවා. අතීතය ගැන හිතන්නවත් එපා. යනවා අපේ හිතේ පුරුද්දට. එතකොට දැනගන්න මං ඔන්න අතීතයට ගියා අසතිමත්. අතීතය අනාගතය මෙහෙම වෙයි ඉස්සරහට මොනවා වෙයිද? බයක් හිතෙන්නේ නැද්ද? එහෙම බයක් නැද්ද තාම? අනාගතේ මොනවා වෙයිද අප්පෝ ඉස්සරහට? දැකද අනාගතේ? සැලසුම් කරනවා විවිධ දේ හදනවා. ඉතින් ඔය දෙකේ ඉන්න අපේ හිත පුරුදු වෙලා තිනවා. අපි දැන් කරන්නේ ඔය දෙක අතහැරලා වර්තමානයේ සරල වර්තමානෙට හිත ගන්න එක. ඒකම සහනයක්ද නැද්ද? ඔය අසහනේ දුක් කරදර ඔක්කොම තියෙන්නේ අතීතයේ ඉන්න නිසායි පින්වත්නි. පටාචාරට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකම බණපදයයි නැගණිය සිහියලව ගන්න. මොකද දේශනා කළේ? නැගණිය සිහියලව ගන්න. ඔබේ ඔය දුක කනගාටුව ශෝකය ඔක්කොම තියෙන්නේ කොහෙට බැඳිලාද? අතීතයේ. ඔය සැමියා මැරුණා, දරුවෝ මැරුණා. ඔය ඔක්කොම අතීතයේ සිද්ධි ටිකක්නේ. අපිට වුණත් අද මේ කෙනෙක් මරණයටපත් වෙලා අපේම කෙනෙක් එයා වෙනුවෙන් ශෝක වෙන්න නම් සතිමත් භවෙන් පිට පයින්ටම වෙනවා පින්වත්. මේ ගෙදර කෙනෙක් ළඟම කෙනෙක් මැරිලා ඉද්දි ඔබ හුස්ම දිහා බලාගෙන ඉන්නවා නම් ඉරියව්වේ ඉන්නවා නම් අඬන්න පුළුවන්ද? ඈ? අඬන්න නම් කොහෙටද යන්න වෙන්නේ? අනේ මට සැලකුවා, මං ගැන බැලුවා, මට ඔක්කොම කරලා තිබ්බා. අනේ මේ තව හිටියනම් කරයි. ඉඩමවත් ලියා ගන්න තිබ්බා. එතකොට දුක එනවා. අතීතය අනාගතය ඔය ඔස්සේ හිත ගියොත් පින්වත්නි දුක එනවා. දුක උනේ නැත්තම් ඇත්තටම මලගෙදරකදී දුක් නොවි ඉන්න නම් ඔබට තියෙන්නේ මොකද්ද? වර්තමානෙට හිත ගන්න එකයි. අඬන්න ඕනේ නම් ඉතින් ටිකක් අඬන්න මං කියන්නේ. අපිට ඕනේ හැවට නෙවෙයි. තේරුණාද? එතකොට බලන්නකො පින්වත්නි වෙන කෙනෙක් දෙයක්. ඔන්න ඔය සතර තැනට යන හිත
වර්තමානයට ගන්න පුළුවන් නම් ඔබේ කයට ගන්න පුළුවන් නම් සතිමත්. තේරුණාද? ඉඳගෙන මම දැන් මෙතන ඉන්න ඉරියව්වට හිත දා ගන්නවා. මම දැන් ඉඳගෙනයි ඉන්නේ. මම දැන් හිටගෙන නෙවෙයි මම ඇවිදිනවත් නෙවෙයි ඉන්නේ ඉඳගෙනයි කියලා ඉරියව්වට හොඳට හිත දැම්මට පස්සේ ඔබට වැටහෙනවා ඉඳගෙන ඉන්න තැන්වල තද ගති, පා දෙක නැමිලා තියෙන හැටි, දනිස් වල හැටි, ශරීරයේ මැද කොටසේ සමහර විට කුසේ උස් පහත් වීම, උරහිස් උස් පහත් වෙන හැටි, පපු ප්‍රදේශයේ උස් පහත් වෙන හැටි, නාසිකාග්‍රයේ හුස්ම වැටහීම්, ශරීරයේ සීතල මොනවා හරි සුළං වදිනකොට මේ ආදී සිසිල් රස්නීය ගති, මෙන්න මේවා වැටහෙනවා යනු ඔබ දැන් ඇවිල්ලා ඉන්නේ කොහෙටද? වර්තමානෙට. කොහෙටද ඇවිල්ලා ඉන්නේ? වර්තමානෙට. ඉතින් අතීතයේ ඉන්න වෙලාවේ දුවලා පුතාලා හරක බාන ඕවා ගැන හිත හිත ඉන්න වෙලාවේ මේ හුස්ම වැටෙන හැටි තේරෙනවද? ඈ? තේරෙනවද මේ කුසේ උස් පහත් වීම තේරෙනවද? ඒවා තේරෙන්න නම් එහෙනම් හිත ඇතුළට ඇවිල්ලාද නැද්ද? ඇතුළට ඇවිල්ලා ඇතුළට ඒම කොච්චර වටිනවද? මුළු ලෝකෙත් එක්ක තිබ්බ ගනුදෙනු දැන් ඔබ අතහැරලාද නැද්ද? ඕන් ඔතෙන්ටයි මට එන්න අවශ්‍යයි. දානි දිදී සිල් රැක රැක නයිස් ක්‍රම්‍ය පුරපුර ඔබ පුරුදු වෙන්නේ ඔන්න ඕකට පින්වත්නි. කාම ලෝකේ ඉඳගෙන කාමයේ ගා ගන්න නැති චිත්තක්ෂණයක් උපදව ගන්න තරම් ශ්‍රේෂ්ඨ පිරිසක් ඔබ දන්නේ ඔබේ වටිනාකම පින්වත්නි. මෙච්චර වටින දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ඔබ. එක හුස්මකට දවසකට හිත දැම්මා නම් ඒ වෙලාවේ ලෝකෙම අතහැරලාද නැද්ද? හුස්ම තේරෙන්නේ නැහැ නේ පින්වත්නි. දුව ගැන හිත හිටියන. දුව පුතා හරක බාන රන් රිදී ආයිත්තන් වාහනේ තව වාහනයක් ගන්න ඕනේ, ගෙවල් හදන්න ඕනේ, තව ඉඩමක් ගන්න ඕනේ. මේවා ගැනමනේ පින්වත්නි අපි හිත ඉන්නේ. එහෙව් කෙනෙක් ලෝකෙම මේවා කරද්දි මේවා පන්නද්දි හඹා යද්දි මේවා ඔස්සේ ගහ ගන්නවා, දබර වෙනවා, රණ්ඩු වෙනවා, බොරු කියනවා. අද සමාජය බලන්න මේ කාමවස්තු ටිකක් එකතු කරගන්න මේ දඟලන දැගලිල්ල පින්වත් මරා ගන්නවා තම තමන්ගේ අය. විවිධ වංචනික වැඩ, සට කපටි මායාකාරී ඊටා පහත් වැඩ, අදම වැඩ කරමින් මේ කාමවස්තු ටිකකට පොර අල්ලද්දි තේරුණාද? මේ ඔබ පින්වත්නි කාමෙන් ලබනවා වගේ 100,000 ගුණයකටත් වැඩි සැනසෙල්ලක් ඒ හුස්ම ගන්න වෙලාවේ ලබනවද නැද්ද? ඈ නිතරංග ජයක් කියලා කියන්නේ. අරවට දබර වෙන්න ඕනේ, රණ්ඩු වෙන්න ඕනේ, කේලම් කියන්න වෙනවා, එනකොටා ගන්න වෙනවා. දැන් මේකට මොකක්ද තියෙනවද? හැම කෙනෙකුටම පුළුවන්, ಜಾති ભેදයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕනෑම කෙනෙක් තමන්ගේ එක හුස්මක් දැක්කනම් ඒ හුස්ම දකින්න වෙලාවේ මේ ඇතුල් වෙන හුස්ම කියලා හුස්ම ඇතුල් වෙන වෙලාවේ ඒකත් එක්ක හිත තියෙන වෙලාවේ පින්වත්නි මොනතරම් වටිනවද? පුදුම සතුටක් ඒ වෙලාවේ. කියන උපමාවකට අපි නායක හමුදුරු මේ සතුට කියන එක සංගවලා තියෙන නාසයේ යටලුව අපි. සතුට කියන එක කොහෙද හංගලා තියෙන්නේ? දෙවියෝ විවිධ තැන්වල හැංගුවලු. කඳු යට, ගස් යට, විවිධ තැන්වල හැම තැනදීම හොයාගත්තලු. දැන් අපිට හොයාගන්න පුළුවන්ද? අපි විවිධ තැන්වල හොයනවා සතුටු වෙන්න. තියෙනවද සතුට පින්වත්නි? පාස්සේ සතුටු වෙන්න, ගෙවල් හදලා සතුටු වෙන්න, සාමාන්‍ය පෙළ පාස් වෙලා, උසස් පෙළ පාස් වෙලා, විවාහ වෙලා සතුටු වෙන්න, දරුවෝ හදලා සතුටු වෙන්න, දරුවෝ බන්දලා සතුටු වෙන්න කියලා දැන් බලන්න ඉන්නේ. දැන් සමහරුන්ගේ දරුවෝත් බැඳලා ඔක්කොම කරලා දැන් සතුට තියනවද? අනේ නෑ, මුණුබුරාගේ ප්‍රශ්නේ අපේ හැමෝටම මේ දවස්වල. දැන් සතුට තියෙන මුණුබුරන්ගේ වැඩත් ඉවරයි. තියනවද? නෑ, ඊළඟ ජීවිතේ ඒවා සතුටු වෙන්නම්මා. ඔය පිනක් දහමක් කරලා හොඳ තැනකට යනවා හැමෝටම. මේ ජීවිතේම ඉවරයි, සතුටු වෙලා නෑ. සතුට කියන එක මොකක්ද කියලාවත් අපි දන්නේ නැහැ. අපි හිතානින් ලොකු මන්දිර, ගෙවල්, දොරවල්, යාන වාහන, දරු මල්ලු හදාගෙන වට කරගෙන හිටියොත් ඇත්තටම මේ වගේ සතුටක් නැත්තේ නෑ. ඒ සතුට తాවකාලිකයි. ඒවා මොහොතින් මොහොත වෙනස් වෙන දේවල්. යමක් අනිත්‍ය නම් එතන තියෙන දුක කිව බුදුරජාණන් වහන්සේ. తాවකාලිකව හෝ සතුටක් නැත්තම් පෘථග්ජනයා මේවා පස්සේ මෙච්චර දුවන්නේ නෑ. මහණෙනි තියෙනවා, හැබැයි ඊට වැඩිය ආදීනවේ විශාලයි. ඒවා ඔස්සේ තව තව තණ්හාව වැඩෙනවා, සසර දිග් ගැහෙනවා, මාරයාට ගොදුරු වෙනවා.
ආන් ඒ වගේ භයානකකමක් ඔය සතුටු වෙවි ඉන්න දේවල් වල තියෙනවද නැද්ද ඔබ? පින්වත්නි ඔය අතරම ඉඳගෙන ඔබට බැයිද අර කිව්ව සැනසෙල්ල සතුට ලබන්න? එක හුස්මක් ස්වාමින් වහන්සේ මං ඊයේ හුස්ම දෙකක් සිහියෙන් ගත්තා අත උස්සන්න. ස්වාමින් වහන්සේ මං ඊයේ හුස්ම දෙකක් සිහියෙන් ගත්තා. මොන්න තරම් වටිනවද ගත්තද? හුස්ම වැටෙනවා අපිට මතක් වෙන්නේ දොස්තර මහත්තයා කියද්දි අන්තිමට. තව විනාඩි 5යි ඈ. ඕන් හොයනවා හුස්ම. ඉතකන් බින්වත් හුස්ම ගන්නවත් වෙලාවක් තියෙනවද අපිට? මේ නාසයට හංගලා තියෙන හැම බෝසතාණන් වහන්සේ නමක්ම බුදු උනේ මෙන්න මේකෙන් පින්වත්. ඉඳගෙන වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඔබේ නාසයක අර ප්‍රකට වෙන හුස්මත් එක්ක ඉන්න වෙලාවේ සියලුම බැඳීම් ඒ වෙලාවේ නැහැ. අතීතයට බැඳිලාද? අනාගතයට බැඳිලාද? වෙන කෙනෙක් ළඟට ගිහින්ද හිත? වෙන දෙයක් ළඟට ගිහින්ද? ඒ වෙලාවේ රූප බලමින් සතුටු වෙමින්ද ඉන්නේ? ශබ්ද අහමින්, ගඳ සුවඳ විඳිමින්, දිව පිනවීමින්ද ඉන්නේ? ශරීරයේ වෙන සුව පහසුවක් ඔස්සේද ගිහින් තියෙන්නේ? නෑ, මේ මතුවලා තියෙන ස්වභාවිකව නොමිලේ මතුවෙන මේ මොහොතේ මතුවෙන මධ්‍යස්ථ අරමුණකට හිත දැම්මා කියලා කියන එක පුදුම ශ්‍රේෂ්ඨ දෙයක්ද නැද්ද? ශ්‍රේෂ්ඨ දෙයක්. මේ මිනිස්සු මෙච්චර දේවල් කරද්දී ඔබ ඒ වගේ වෙන් වෙලා හුස්මක් බලන්ට යොමු වෙලා දෙවිවරු සාදු කියනවලු පින්වත්නි. මේ තරම් වටිනවා. කොච්චර වටිනවද? දෙවිවරු සාදු කියන මේ භාවනාවට මෙයා යොමු වෙලා අතහැරලා විශාල කෙලෙස් කන්දක් මෙයා ඒ වෙලාවේ අතහැරලා ඉන්නේ පින්වත්නි. උපමාවකට කියනවා පුංචි පින්වතුනි සුවඳ විලවුන් තියෙන පුංචි කුප්පිය ඔබ දැකලා තියෙනවා. මේ වගේ එකකට පින්වත්නි වතුර පුරවන්න වුණොත් මොකද කරන්නේ? දිය ඇල්ලකට ගිහිල්ලා ඇල්ලුවාට මේකට වතුර පිරෙන්නේ නැහැ. පුංචි පින්වත්නි පහන් තිරයක් වගේ එකක් මේකට දාලා වතුර ටික ටික භාජනයකින් වෑහින්න හරිනවා. වෙන ක්‍රමයක් නැහැ. ඒතර මේ වතුර බිඳුවක් අරකට පිරෙන හැම වාරයකටම සාපේක්ෂව මේකෙන් වායු ප්‍රමාණයක් අයින් වෙන්න වගේ අපි සතිමත් වෙන හැම වෙලාවෙම කෙලෙස් කැපෙනවා, තණ්හාව කැපෙන්න පටන් ගන්නවා. සංසාරයක් පුරා එකතු වෙලා තිබ්බ මෝහ පටල එක චිත්තක්ෂණයකට කැපිලා යනවා. පුදුම දක්ෂකමක්, කුසලතාවයක් සතිය කියන එක. අභිධර්මයේ සතිය හඳුන්වන්නේ කොහොමද පින්වත්නි? අකුසල පක්ෂයට හැරී තිබෙන හිතක් කුසල පක්ෂයට හරවන චෛතසික ධර්මයක්. තේරුණා? සතිපන භික්කවේ සබ්බත්තිකං වදාමි. සතිය මම හැම විට හැම කෙනාටම වදාරමි මහණෙනි. පෙත්තිකේ විසයයි. බුදුහාමුදුරු දුන්න පිය භූමිය මේක. තේරුණාද? චරත සකේ පෙත්තිකේ විසේ මේ පිය භූමිය හැසිරෙන්න ඔබලා. එතකොට පින්වත් ඉඳගෙන ඉන්න වෙලාවේ ඉරියව්ව දන්නවා නම් ඔබ සතිමත්. මන් දැන් ඉඳගෙන ඉන්නේ කියලා දන්නවා නම් එක්ක හුස්ම ඉහළ පහළ යන හැටි ඔබ අධ්‍යයනය කරමින් නම් ඉන්නේ. තේරුණාද? ආන් ඒ වෙලාවේ ඔබ සිහියෙන් ඉන්නේ පින්වත්. කය ගැන දැනුවත්. ඕන් සතිය. දැන් දියුණු කරගන්න තියෙන. ඉතින් ආනාපාන සතිය ඔස්සේ දිගට යන්න වෙනවා පින්වත්. ඔය ඔස්සේ දැන් හුස්මත් දෙකක් සිහියෙන් ගන්නවා. දැන් තව දියුණු වෙනවා. ඒ හරහා පින්වත්නි මෙයාට පුළුවන් හුස්ම අතර වෙනස්කම් දකින්න. ඇතැම් මේවා දීර්ඝ වේලාවක් නාසිකාග්‍රේ ප්‍රකටයි. ඇතැම් මේවා රස්සං වා අස්ස සන්තෝ කෙටි. ඒක අධ්‍යයනය කරනවා. ඉතින් එකවර බෑ. ටික ටික දියුණු වෙන්න හුස්ම රැල්ල ඔස්සේ දිගට මෙයාට මේ ධර්මයේ පැත්තට දියුණු කරගෙන මේ හිත කටයුතු කරන්න හැකියාව ඇති වෙනවා. සති සමාධි දියුණු වෙන්න. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී හුස්ම රැල්ලේ මුල් කොටස මුල මැද අග වශයෙන් දකිනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති ආදී වශයෙන් දේශනාවේ පෙන්වනවා. එහෙම ගිහිල්ලා පින්වතුනි පස්සම් බයං කාය සංකාරං හුස්ම සංසිඳන තෙක් මෙයා මේක දියුණු කරනවා. එතනින් එහාට ධාතු මනසිකාරයේ පැත්තට හැරිලා තවත් පින්වත් ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න විදිහට මේ භාවනා ක්‍රමයේ මෙයාට දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ බලන හැම හුස්මක්ම වෙනස් වෙන හැටිත් මෙයාට පේනවා. හටගත්ත වෙනස් වුණා නැති වෙනවා. මේ ලෝක ධර්මතාවයන් තේරෙන්න පටන් ගන්න. හටගත්තා මේ සංකත ධර්මයන්ගේ ස්වභාවය. උත්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති මේවත් දකින්න.
ඉතින් පින්වත්නි සමාධියක් දියුණු කරගත්තට පස්සේ මේ හරහා මෙයාට විපස්සනා කරන්න ඒකම පාදක කරගන්න පුළුවන්. එතකොට මෙයා ඊට පස්සේ පින්වතුනි වේදනාව වගේ විශේෂෙහි යොමු වෙනවා. වේදනානුපස්සනාවට මෙයා යොමු වෙනවා. ඒකටත් මැදහත් හිතක් තියෙන්න ඕනේ. වේදනානුපස්සනාව වගේ එකක් වඩන්න බෑ මැදහත් හිතක් නැතුව. සාමාන්‍ය කෙනා සැප වේදනාවක් ආවහම ඒකට ඇලෙනවා, දුක් වේදනාවක් ආවම ඒකට ගැටෙනවා. හැබැයි භාවනාවේදී එහෙම වෙන්න බෑ. දැන් මේ ආනාපාන සතිය හොඳට දියුණු කරලා මැදහත් හිතක් හදලා තියෙන නිසා සැප වේදනාවක් එනවා. භාවනා කරන යනකොට හොඳ සුවයක් එනවා. කයට සැහැල්ලු ගතියක්, කය පිනා යන ගතියක් එනවා. මෙයා ඇලෙනවද? ඒක මගේ කරගන්නවද? දැන් අපි එහෙම නෑ. ඊයේ නම් හරි ගියා හොඳට හාමුදුරනේ. අද ඇයි නැත්තේ? දැන් මගේ කරගෙනද නැද්ද? ඒක අදත් නැහැ කියලා ඇලෙනවා ඒකට. එහෙම වෙන්න බෑ. සැප වේදනාවක් ආවා. ඒ සැප වේදනාවත් අනිත්‍ය වශයෙන් බලනවා පින්වත්. තේරුණා? ඒකට ඇලෙන්නේ නැතුව ඒකත් එක්ක කෙලස් ගා ගන්න නැතුව ඒක හුදු විඳීමක් පමණයි කියලා මෙයා දකිනවා. දුක් වේදනාවක් කැක්කුමක් එනවා. මේකට ගැටෙනවද? සාමාන්‍ය ජීවිතේදී අපි ගැටුණත් මෙයා ගැටෙන්නේ නෑ. ඒක දුක් වේදනාවක්. ඒකට ද්වේෂයක් එකතු කරන්නේ නැතුව බලන්ට මැදහත් හිතක් ඕනේ පින්වත්. ඒකනේ කියන්නේ. නිරීක්ෂණය කරනවා මැදහත්ව. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේක කකුලේ වේදනාවක්, මේක අතේ වේදනාවක්, මේක කැක්කුමක්, මේක ඉපා කියලා එහෙම කරනකොට මමත්වයක් ගොඩ නැගෙනවා. මෙයා කටයුතු කරන්නේ එසේද? නෑ, මේවා භාවනාවට අරමුණු පමණයි. මැදහත්ව නිරීක්ෂණය කරනකොට මමත්වයේද නැද්ද ගෙවෙන්නේ? මගේ කියලා ගන්නෑ. බලානින්නකොට මේ සැප වේදනා හටගත්ත ඒවත් වෙනස් වුණා. දුක් වේදනා හටගත්ත ඒවත් වෙනස් වෙනවා. මැදහත් වේදනා හට ගන්නවා. ඒවත් වෙනස් වෙනවා. ආන් පින්වත්නි වෙනස් වීම දකින්නවා. අනිත්‍ය. මොකද දකින්නේ? අනිත්‍ය කැක්කුමක් තියෙන හොඳට බලන්න සති සමාධි දියුණු කරගෙන ඒ කැක්කුම වේදනාව මගේ කරගන්න නැතුව බලන්න මෙතන වේදනා බුබුල් ගොඩක් වේදනා රාශියක් තියෙන බව මෙයාට වැටහෙන්න පටන් ගන්නවා. ඒ වේදනා එකක් එතන හටගෙන එතන බිඳිනවා. අනිත්‍ය. දැන් මේ පොතකින් බලලාද මෙයා මේක කරන්නේ? භාවනා කරලා. තමන්ගේම ප්‍රත්‍යක්ෂ දැනුමක් විදියට පොතකින් බලලා අනිත්‍යං කියලා කියන්නේ නෑ. මේන් අර දියුණු කරගත් සමාධිය ඔස්සේ මෙයා මේවා නිරීක්ෂණය කරනවා. මේවා පෙළනවා. හැම මොහොතකම පිළීමක් තියෙන දුක්ඛ. මේවා මගේ කියලා පාලනය කරගන්න පුළුවන්කමක් මේ වගේ ඇත්තේ නෑ. අනාත්ම අවබෝධ කරගන්න නැද්ද මෙයා? බලන්න පින්වත්නි, මේ ශාරීරිය දිහා බලාන හිටියත් මේක කොච්චර දැන් ඔබ ඉරියව්වම කොච්චර මාරු කරාද? කායගත සතියෙන් හිටියානම් ඔබට පේනවා මොන තරම් මේක මාරු කරනවද අපි. එක ඉරියව්වක මේ මම හිතලා කරනවද මේ? තේරුණාද? බලන්න මේක අනාත්ම ස්වභාවයේ පින්වත්නි ඉරියව් ටිකක් පමණක් ඇත්තේ සතෙක් පුද්ගලයෙක් නැත්තේ. ආස්වාස ප්‍රාස්වාස පමණක් ඇත්තේ සතෙක් පුද්ගලයෙක් නැත්තේ. මැදහත්ව බලන්න ඔබට මේ ධර්මතා ටික ලිහි පේනවා. සතිය සමාධියේ දියුණු වෙන්න පින්වත්. සක්මනකට යනවා. විනාඩි 20ක්වත් දවසකට සක්මන් කරන්න මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ වැඩිපුර කළා සක්මන් බණව. මධ්‍යම යාමි පාන්දර. විශේෂයෙන් අර කිව්ව පරියංක භාවනාවකට යන්න පෙර සක්මන අතිශයින්ම උචිතයි. නැත්තම් කය වෙහෙසයි. කයේ අර සමබරතාවයේ නෑ. කය කර්මන්නේ නෑ. වේදනා කැක්කුම් ඉක්මනට එනවා. වීරිය වැඩෙන භාවනාවක් සක්මන. වීරිය නැතුව කෙලින්ම සමාධියකට ගියාම ඒක සමබර වෙන්නේ නෑ. ඉක්මනට නින්දට වැටෙනවා. නීවරණ වලට ගොදුරු වෙනවා. ඒ නිසා සක්මන වටිනවා. නිවසේ හදාගන්න සක්මන. ලනුපැදුරක් දාගන්න නිවසේ. අද මේ බණ අහලා විශාල පිරිසක් සක්මන් මළුවක් හදාගෙන, විශේෂයෙන් වැලි මළුවක් පින්වති බෙහෙතක් වගේ වැලි මළුවේ පය තියෙනකොට මේ අපේ පයේ තියෙනවා පින්වත්නි ලේ වකේ කියලා කොටසක්. ඔතන සම්පූර්ණ ස්නායු පද්ධතිය ඔතෙන්ට සම්බන්ධයි. එතන වැලි වදිනකොට සම්බාහන ක්‍රියාවලියක් මොලේ අර්ධගෝල දෙකේ වර්ධනයක් වෙනවයි කියලා කියනවා. අද්දානක්කමෝ පදානක්කමෝ අසිතම් පීතං කායිතං සම්මා පරිණාමං ගච්ඡanti. බුදුහාමුදුරු දේශනා කරනවා සක්මනේ තියෙන ආනිසංස 5ක් ගැන. වීරිය වැඩි වෙනවා. තමන්ගේ පදන් වීරිය වැඩි වෙනවා.
ඒ වගේම ආහාර දිරවනවා. ඒ වගේම කන බොන දේවල් හොඳට දිරනවා වගේම සෞඛ්‍ය හොඳට තියෙනවා කියලා බුදුරජාණන් අප්පා බාදෝ හෝති. ඒ වගේම සක්මණෙන් ගන්න සතිය කල්ල්ලලා හිටිනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ නිසා ඔය ඇත්තන්ට පුළුවන් නම් පින්වත්නි සක්මනකට ගිහින් හොඳට අත් දෙක ඉදිරිපසට පසුපසට බැඳගෙන සක්මන් මළුවේ හොඳට ඇවිදින වෙලාවේ මුළු අවධානයම තියාගන්නවා මොකක් එක්කද? දකුණු පාදේ තියෙනකොට මේ තියන්නේ දකුණයි කියලා අවධානය තියෙනවා. ඕනෑ නම් මෙනෙහි කරන්නත් පුළුවන් දකුණ. වම් පාදේ තියෙනකොට වම. එතකොට දැන් දකුණු පාදේ තියෙන වෙලාවේ දකුණ කියලා දන්නවා. වම් පාදේ තියෙන වෙලාවේ වම් පාදයේ මේ තිබ්බේ කියලා දන්නවා. ඒ වෙලාවේ අපි අතීතයට බැඳිලාද? අනාගතයට වෙන කෙනෙක් දෙයක් ළඟට බැඳිලාද? වර්තමානයේ නෙවෙයිද හිත පිහිටලා තියෙන්නේ? ලෝකෙත් එක්ක තිබ්බ බැඳීම් අතහැරිලාද නැද්ද? අතහැරිලා පින්වත්නි මොනතරම් වටිනවද බලන්න. එක පියවරක් සිහියෙන් තියෙන එක. පියවර දෙකකට ගෙනියනවා, තුනකට ගෙනියනවා. ආම් බැඳීම් ටික ටික කප්පාදු කරන ක්‍රමය තමන්ගේම චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න ක්‍රමය පින්වත් තණ්හාවට පහර දෙනවා. තණ්හාවට පහර දෙනවා. දානෙන් සීලයෙන් විතරක් නෙවෙයි සතිමත් බව හරහා මෙන්න ඔබ මේ වටිනා ක්‍රියාමාර්ගයේ වෙත අවතීර්ණ වෙලා සක්මන් මළුවක විනාඩි 20ක් හොඳට සක්මන් කළොත් ඔබ කොච්චර වාර ප්‍රමාණයක් තණ්හාවට යගදා ප්‍රහාරවල වදිනෝ වගේ පින්වත්නි කැපිලා එතන යනවා. මමත්වයේ ගෙවිලා යනවා. දැන් පින්වත්නි ඔහොම සක්මන් මළුවේ හොඳට සිහියෙන් ඇවිදින වෙලාව ඉතින් මේක පියවර ක්‍රම ආදී වශයෙන් ගොඩාක් මේක සාකච්ඡා කරන්න ඕනේ කාරණයක්. ඉතින් අපිට එච්චර වෙලාව නැහැ. නමුත් මතක තියාගන්න මේකත් අතහරින්න එපා. ගොඩ දෙනෙක් භාවනාව කියලා පරියංක භාවනාව කරනවා. නමුත් සක්මනට එච්චර තැනක් දෙන්නේ නැහැ. ඒ නිසා ඔය ඇත්තෝ මේකත් පාවිච්චි කළොත් දැන් මේ අතරින් සක්මනේ ආදර්ශයේ එදිනෙදා වැඩවලට ගන්නට පුළුවන්. පරියංක භාවනාවේදී පරියංකයේදී සතිමත් වීමේදී අපි කරන්නේ S2 වහගෙන එහෙම ශබ්ද අඩු තැනකට ගිහලා එහෙමනේ කරන්නේ. නමුත් අභියෝගය වැඩි කොතෙන්දද? සක්මන් මළුවේ ඇවිදින වෙලාවේ සිහියෙන් ඇවිදින්නට ඒ වගේ එකක් පුහුණු කරන එක හරි අභියෝගශීලී හේතුව S2 වහලාද ඇවිදින්න. S2ත් අරගෙන ශබ්දات තියෙන තැනක එලිමහනට ගිහින් ඒවට අවධානය දෙන්නේ නැතුව පයේම හිත පිහිටුවා ගන්න එක හරිම අභියෝග ශීලී පුහුණුව හොද්දට සිද්ධ වෙනවා. හිතේ වැඩෙන එක හොඳට සිද්ධ වෙනවා. හිත එන්ට තියුණු වෙනවා. ඒකේ වටිනාකම ඔබ දන්නවද? ඒ පුහුණුව අපිට පාවිච්චි කරන්න පුළුවන් කොතෙන්ටද? එදිනෙදා වැඩවලට. පරියංකේදී S2 අරපු ගමන් ඒ සමාධිය ඉවරයි. හැබැයි සක්මනේදී ඔබ කරන්නේ S2ත් අරගෙන සද්දත් ඇහෙන තැනක සංකීර්ණ පරිසරයක සක්මන් කරපු නිසා ඒ පුහුණුව පාවිච්චි කරනවා කොහෙටද? එදිනෙදා වැඩ කරන ගමන් ඕන් දක්ෂව මියා දැන් සාමාන්‍ය ජීවිතයටත් සතිය අරගෙන එනවා. පුහුණුවනේ පරියංකයෙන් වෙන්න පුළුවන්. දකුණක් වමක් තිය සක්මනේදී වෙන්න පුළුවන්. හැබැයි ඒ පුහුණුව දැන් මෙයා පාවිච්චි කරනවා කොහෙටද? එදිනෙදා වැඩවලට. ආන් දක්ෂකම සුපතිට්ඨිත සතියක් බවට මේ සතිය දියුණු කරගන්න හැටි පින්වත්නි. දැන් මෙයා දත් මදින එක කොහොමද කරන්නේ? සිහියෙන් මුළු අවධානයම දත් ටික මදින වෙලාවේ තියාගන්නවා මොකක් එක්කද? දත් මදින එකත් එක්ක. අපි එහෙමද? මුහුණ සෝදන වෙලාවේ මුළු අවධානයම තියාගන්න ඕනේ අතීතයේ විච්චා අනාගතයේ විච්චා වෙන කෙනෙක් ගැන දෙයක් ගැන අවධානය පිටට යවමින් නෙවෙයි මුළු අවධානයම කොහෙද තියාගන්නේ? මූණ සෝදනයේකේ. කෑම ටිකක් ගන්නකොට මොකේද තියාගන්න ඕනේ අවධානය? සිහියෙන් ආහාර ගන්න පුළුවන්. කොහොමද සිහියෙන් ආහාර ගන්න පින්වත්නි? අනනකොට අනනේකේ, ගන්නකොට ගන්නේකේ. මුකේට දාගත්තට පස්සේ කට ඇතුලේ. අපි තියනවද කට ඇතුලේ? අපි එළියේ තියෙන එක ගැන බලනවා මිසක් කට ඇතුලේ මොකද වෙන්නේ කියලා. ආය ඇතුලට දැම්මට පස්සේ බලන්න දෙයක්වත් නැහැ. තේරුණා? අවධානය මේ එකක් එක්ක වර්තමානයේ හිත පිහිටුවනවා. එතකොට අනිත්‍ය මෙන් පේනවා පින්වත්. බුදුරජාණන් වහන්සේ ඒකයි මේ වර්තමානයේ හිත තියාගන්න කිව්වේ. මේ රස දැනෙන හැටි, අතට දැනීම්
ඒ වෙලාවේ අනන වෙලාවේ තියෙන මිසක් එතනින් පස්සේ දැනෙනවද දැනි? එතනම එතන නැති වෙනවා. රස දිව ළඟින් යනකොට රසයක් දැනෙලා එතනම එතන නැති වෙනවා. අනිත්‍ය පේන්නේ නැද්ද? අනිත්‍ය මේ වර්තමානයේ තියෙන මොහොතේ ධර්මතා වැඩ. අපේ හිත වර්තමානයේ නැහනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට ගේන ක්‍රමයක් දේශනා කළේ. අනික එතන හරි සෑහළුයි. අපේ හිත කොහොමත් අතීත අනාගත දෙකේ ඉන්න දන්නවනේ. හිත දන්නේ නැති තැනක් තියෙනවා කොතනද? වර්තමානයේ කියන එක. එතන සැනසෙල්ලක් තියෙනවා කියන එක පෙන්නන්ට තමයි මේ සතිය හරහා උත්සාහ කරන්නේ. හරි සනීපින් සැහැල්ලුවෙන් එයා ඉන්නේ. දේවල් ඔස්සේ පැටලෙන්න යන්නේ නෑ. සැහැල්ලුවෙන් හිත පැත්තකට කරගෙන අයින් කරගෙන හරි සුවදායි ජීවිත. දැන් අපි එහෙම සුවදායි ජීවිතද තියෙන්නේ? ඇයි සතිය නැති නිසා. සතුටින්ම ඉන්න සතිය තියෙනවා නම් ඔබ සතුටින් ඉන්න කැමතිද? එහෙනම් සතිමත් වෙන්න එච්චරයි. වෙන කරන්න දෙයක් නෑ. කරානේ ඔක්කොම නේද? කරලා නැති මේක කරලා බලන්නකෝ. බුදුහාමුදුරු දේශනා කරනවා සතුටින් ඉන්න තමන්ගේ මිත්ත සූත්‍රයේ සංයුක්ත නිකායේ තමන්ගේ දුවට පුතාට දෙන්න තියෙනවා නම් මේ ලෝකේ වටිනම දෙයක් සතිපට්ඨාන කියලා දෙන්න. දුවට කියලා දුන්නා. පුතාට කියලා දුන්නා. දැන් පින්වත්නි එදිනදා ජීවිතයටත් ඕක අරගෙන එන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ඔහොම අරගෙන ගිහිල්ලා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. එදිනදා වැඩවලදී දැන් මෙයා වැසිකිලි කැසිකිලි කෘත්‍යයන් පවා සිහියට ලක් කළ හැක. උන්වහන්සේ දේශනා කරන යමක් කනකොට රස විඳිනකොට කතා කරනකොට නිශ්ශබ්ද වින්නකොට හැම මොහොතක් ගැනම හැම ඉරියව්වක් ගැනම සිහියෙන් ඉන්නවා. ඇයි පින්වතුනි අපි අද භාවනා කියලා එකක් කරනවා. ඒක ගිහිල්ලා පන්සලේදී පැය භාගයක් කරනවා. එතනින් එහාට මොකක්වත් තියනවද? ඒතර අනිත් වෙලාවේ කෙලෙස් එකතු වෙන්නේ නැද්ද? අර පැය භාගෙදි විතරද මේ කෙලෙස් එකතු වෙන්නේ? අපි පැය භාගෙදි කරලා ඊට පස්සේ ආයේ ඊළඟ සතිය ආයේ පැය භාගයක් කරනවා. දැන් මේ මෙතන එහෙමද කරන්නේ? නෑ පින්වත්නි. උදේ අවදි වූ තැන් පටන් රෑ නින්දට යනතුරු සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නකොට අපේ හිතට කෙලෙස් එකතු වෙන්නේ නෑ. ඇහැ ගැන දැනුවත් මෙයා. මොකක් ගැනද? චක්කු ඉන්ද්‍රිය. දොරටුවක් ඒක. චක්කුද්්වාරය. ඕකෙන් ඇතුල් වෙනවා කෙලෙස් ඇතුළට. සෝතද්්වාරය, ගානද්්වාරය, ජීවාද්්වාරය. මේ දොරටු ටික පරිස්සම් කරගන්නවා. මුරකාරයෙක් නෑ අපි ළඟ. ඉතින් හොඳ දක්ෂ මුරකාරයෙක් හිටියොත් දොරවල් වලින් එනේනේවට ඇතුල් වෙන්න දෙනවද? එනේන කෙනාට ඇතුල් වෙන්න දෙනවද දක්ෂ මුරකාරයෙක් හිටියොත්? නැති වුණොත් ඔනේ අය ඇතුල් වෙනවා යනවා. අපිටත් මුරකාරය නෑ. කවුද? බුදුහාමුදුරු දේශනා කරන සතිය මුරකාරයෙක් වගේ. සතිපන්න දෝවාරිකෝ කියලා කියන්නේ දක්ෂ මුරකාරයෙක් වගේ. ඇහැ දැන් ඉස්සර වගේ අපි අනවශ්‍ය විදිහට පරිහරණය කරනවද? සතිය තියෙන නිසා ඇහැට හොඳට පින්වත්නි මුරකාරයා ගිහිල්ලා ඇහෙන් එන දේවල් අනවශ්‍ය දේ ඇතුළට දාගන්නේ නෑ. දැක්කද පින්වත්නි මේ සතියෙන් බුදුම ජීවිතේම වෙනස් කරනවා. ජීවිතේම පරිවර්තනයකට පත් කරනවා පින්වත්නි. අපි දන්නේම නෑ. අපිට තියෙන සතිමත් වෙන්න ඉතුරු ටික ඔක්කොම සතිය විසින් අපිට කරලා දෙනවා. සතිය කියන එක තැනක් ඉල්ලන්නේ නෑ. හැබැයි දුන්නොත් එයා ඒ ඉලක්කයේ වෙත යනෝමයි. ඇහැ සංවර කරනවා, කන සංවර කරනවා, දිව සංවර කරනවා, ශරීරය සංවර කරගන්නවා. තේරුණාද? සතිය විසින් ඒවා කරනවා. හොඳට දියුණු කරගන්න වෙනවා හැබැයි. ඒ නිසා ඉදිනදා වැඩ කරන ගමන් උදේ ඉඳන් හැන්දෑව වෙනකන් අතුපතු ගන්නකොට මූණ සෝදනකොට පොඩි වැඩ කරනකොට මේක කරන්න. මේ පුංචි දරුවෝ මේක කරනවා නම් අධ්‍යාපනය අති සාර්ථකයි. ඔබ කරනවා නම් ඔබේ සියලු කටයුතු සාර්ථකයි. ව්‍යාපාර කරන අයට ඒක සාර්ථකයි. එකක්වත් වරදිනවද? නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදින්න පින්වත්නි මෙලව ජීවිතයත් සාර්ථකයි. ඊළඟ ජීවිතෙත් සාර්ථකයි. කරන ලෞකික ලෝකෝත්තර සියල්ල සාර්ථක වෙන්නේ නැද්ද? සාර්ථක වෙනවා පින්වත්නි. ඒක තමයි සතියේ. මේ මනස පුහුණු කරන වැඩක්. මනස හැම දෙයකටම පූර්වාංගම නිසා මනස පවිත්‍ර වෙන්න ඒකේ බලය වැඩි. හිත විසිරීලා තියෙන වෙලාවේ ශක්තිය අඩුයි. සතිය හරහා සිත ඒකාග්‍ර වෙන්න මේකේ ප්‍රබලත්වයේ වැඩි පින්වත්නි. ඒතර මෙන්න මෙහෙම දියුණු කරනවා. මෙයා ඊට පස්සේ වේදනාව ගැනත් අර විදිහට අධ්‍යයනය කරනවා. සිත ගැනත් අවදියෙන් ඉන්නවා.
සිතුවිලි එනවා. සමහර ඒවා අපි සාමාන්‍ය ජීවිතේදී බෙදනවා. මේවා හොඳ, මේවා නරක. දැන් මෙයා එහෙම කරනවද? නෑ. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාග හිතක් නම් සරාග හිතක් බව දැනගන්නවා. සදෝෂ හිතක් නම් ද්වේෂ සහිත නම් ද්වේෂ සහිත හිතක් කියලා දැනගන්නවා. මෛත්‍රී හිතක් නම් ද්වේෂ නැති එකක් නම් ද්වේෂ නැති හිතක් කියලා දැනගන්නවා. මේක හොඳයි මේක නරකයි කියලා එහෙම එකක් තියෙනවද? මේ හට ගන්නවා බිඳිනවා. හේතුඵලවාදීව ඇති වෙනවා නැති වෙනවා. මේවා මම මගේ කියලා පාලනයක් නෑ. මමත්වයේ දුරු වෙනවා ඒ තුල. අපි එහෙම නෑ. ඉනේන එක මගේ කරගන්නවනේ. අනේ මට මෙහෙම සිතක් ආවනේ මෙහෙම. මේක පින්වත්නි ඔහේ දිය බුබුලකින් බුබුලු හට ගන්නවා වගේ මේකේ සිතුවිලි ටිකක් හටගෙන බිඳිනවා. මේවට මේ උපැන්න සහතික දෙන්න ඕනේ නැන්නේ. නෑ අපි ඔක්කොටම උපැන්න සහතික දෙනවා. මේක මටනේ ආවේ මගේනේ. කාට හරි කියන්නටත් නැහැ. බලන්නකො මොනතරම් සහනයක්ද? මේවා හටගෙන බිඳින දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම එතනිනුත් මෙයා අවබෝධ කරගන්නේ නැද්ද? පින්වත්නි බලන්නකො මේ ධර්මතාවලට ඉඩ හදාගත්ත හැටි සතිය හරහා ප්‍රවේශ දොරටුව නිවනට යන ඒ ద్వාරයේ යතුර වගේ සතිය කියන එක දියුණු කරන්න පුදුමාකාර ගැඹුරකට යනවා. ඇතුළට ගොරෝසු හරියෙන් පටන් ගත්තේ කායානුපස්සනාවෙන් පටන් ගත්තේ. වේදනා චිත්ත ධම්මාදී අනුපස්සනා කරන්න හිතේ පුහුණුව මදි. මදහත් හිතක් හැදිලා නැති නිසා කායානුපස්සනාව වරා ඒක ඔන්න හදා ගන්නවා. පස්සේ අපිට තියෙන්නේ ඒ හරහා ගැඹුරට භාවනාව විසින් මේ ටික කෙරෙනවා පින්වත්. භාවනාව විසින් මේ ගමන් මාර්ගයේ ටික සකස් කරගෙන දියුණු වෙවි යනවා. සති සමාධි දියුණු වීම හරහා ප්‍රඥාවට ඉඩහසර ඇති වෙනවා. ඒ නිසා ඔබ බාහිර අතහැරලා දාන්න. තේරුණාද? සතුට තියෙන කාලඟද? Taman ළඟමයි. ඕක දැනගත්තට පස්සේ අපි බාහිර දේවල් වලින් සතුටු වෙන ගතිය අතහැරලා විවේකයට ප්‍රිය කරනවා. දේවල් අතහැරලා දාන්න ඔන්න හිතක් හැදෙනවා. අපි මේ ඇතුලේ සතුට දන්නේ නැති නිසා තමයි එළියේ වට බැඳිලා මගේ දරුවෝ මල්ලෝ හරකා බාන වස්තු වතු පිටි කියලා ඒවා ගැන ශෝක කර දුක් වෙවි ඉඳලා අන්තිමට ඒකක්ම මතක් කරගෙන මැරිලා ඒ ගෙදරම වැසිකිලි වලේ එක්ක පිඹුරෙක් වෙලා එක්ක ගෙම්බෝ ඉන්නව කොච්චර ගිහින් දැම්මත් එනවා. ඔය ඇතුලේ හිටපු කට්ටිය. අපිට ඕක වෙන්නේ නැහැ මතක තියාගන්න. ඒ නිසා පරිස්සම් වෙන ජීවිතය ගැන හිතන්න. ඇතුළත දෙයකට යොමු වෙන්න. බාහිර අතහැරලා දැම්මා. ඇතුලේ සතුට දැන් දන්නවා ඔබ බාහිර. එතකොට අතහරින්න ලේසි නැද්ද? අනේ මේ ඇතුළට ගිහින් මං ඇතුළත චාරිකාවක් කියලා කියන්නේ මේක. ආධ්‍යාත්මය ඇතුළට යනවා. බාහිරට යන්න කෙලෙසෙනවා. ඇතුළට එන්න හිතේ පිරිසිදු බව, ශෝධනීය විසුද්ධ බව, සත්තානං විසුද්ධිය. මේ සතිපට්ඨානය බලන්න පින්වත්නි. ශෝක, දුක්, අසහන, ආතති ඒවා සමතික්‍රමණය කරලා දානවා. ඥායස්ස අධිගමයේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙනවා. හිත සුද්ධ වෙවි ගිහිල්ලා අර ඔස්සේ සිහියෙන් ඇවිදිනවා. සිහියෙන් අර විදිහට අනිත් ඉරියව් පවත්වනවා. නිදාගන්න ගියත් ඇඳේ ඉඳගෙන සිහියෙන් ඉන්නේ. අර පහුවෙදා ගැන හිත ඇඳේ ඉන්නේ. උදේ කරපුවා ගැන හිත නෑ. මේ මොහොතේ කය ගැන දැනුවත්. බලන්න කායගත සතිය. එක්ක හුස්ම රැල්ල නිරීක්ෂණය කර ඉන්න. ඔන්නෝ අපින්වතුනි බසේක ගියත් ලද විගස කරන්න සත්තානං විසුද්ධිය හිත ටික සුද්ධ වෙවි අන්තිමට පින්වත්නි නිබ්බානස්ස සච්චි කිරියාය. අර තණ්හාව ගෙවිලා තණ්හාව ෂය කර දමලා මගඵල නිවන් අවබෝධ කරගන්නටද හැකියාව ලැබෙනවා. ඒ සඳහාම මේ උතුම් ධර්ම දේශනාවද හැම දිනාට මහෝපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද දවසේදී පින්වත්නි සදැහැති පින්බර දායකත්වයේ ලබාගෙන සිටිනවා දෙපිරිසක්. එක පිරිසක් සඳහන් වෙනවා බත්තර මුල්ලේ පදිංචි සරත් වජිරා ඩේලියා ක්‍රිෂානි මහේෂ් යන මහත්ම මහත්මීන් ඇතුළු පවුලේ ඥාති හිතවතුන් විසින් අරමුණු බවට පත් වෙනවා. අපවත් වී වදාළ සියලු ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට ප්‍රාර්ථනා කරනු ලබන උතුම් බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම ධර්ම දේශනාව උපකාරයක්ම වේවා කියලා ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා. අරමුණක් කරගෙන තිබෙනවා. දෙපාර්ශවයේ මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දේශනාව උපකාරයක්ම වේවා කියලා මළගිය ඇත්තන්ටත් පින් ප්‍රාර්ථනා කරනවා. අනන්ත සංසාරයේ පටන් මේ දක්වා අප සැමට දෙමාපියන් හා ඥාතිහිත මිත්‍රාදීන්ට
ඥාති හිත මිත්‍රාදීන්ව සිට මියගිය දැනට පින් බලාපොරොත්තු වන සියලු දෙනාටද මෙම ධර්ම දානීය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ඒ ඇත්තෝ ප්‍රාර්ථනා කරනවා. සිත්පැතීම් විදිහට සඳහන් වෙනවා සියලුම සිල්වත් වූ ගුණවත් වූ මහා සංඝරත්නය ඇතුළු දේශක ස්වාමින් වහන්සේටද කරගෙන යනු ලබන ශාසනික කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීම සඳහා නිදුක් නිරෝගී සම්පන්නිය සහ දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින අප සියලු දෙනා ඇතුළු ඥාති හිත මිතුරන්ට නිදුක් නිරෝගී සම්පන්නිය හා උතුම් වූ නිර්වාණය ඉක්මන් භවයකදී අවබෝධ කර ගැනීම පිණිස මෙම ධර්ම දානයේ උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනත් අරමුණු විදිහට ලෝකවාසී සියලු ජනතාව රෝගී තත්වයට ගොදුරු නොවි නිදුක් නිරෝගී සහ දිගාසිරි සම්පන්නිය ලැබීම සඳහා මෙම ධර්ම දානීය දානමය පින හේතු වාසනා වේවා කියලා බලාපොරොත්තු වෙනවා. දැනට රෝගීව පසු වෙන සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. විශේෂ පුණ්‍යානුමෝදනාවක් තිබෙනවා. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසල ධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කිරීම රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සහ ආබාධයට ලක් වූ සියලු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම දෙවැනි සදැහැති දායකත්වයේ ලබනවා මාතර සදැහැති පිරිසක් විසින් ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාති හිත මිතුරන්ට පින් පැමිණවීමත් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් බෞද්ධ නාලිකාවෙහි අධ්‍යක්ෂක ඒ වගේම සභාපති දූරන්දර නායක හාමුදුරුවන් ප්‍රදාන කාර්ය මණ්ඩලයට සහ දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටම නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරනවා. එසේනම් පින්වත්නි නම් සඳහන් කළ පින්වත් ඔබ නමින් නිදන ප්‍රාප්ත සියලු දෙන බණ ඇසූ හැම දිනාම නමින් නිදන ප්‍රාප්ත සෑම සියලු දෙන අපේ නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලා ඇතුළු කොටගත් සියලු දෙනා වහන්සේලාටමත් මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරමු. ඒ හැම දිනම මේ පින් අනුමෝදන්ව පරලොව සාංශාරික ජීවිතය සුවපත් කර ගනිත්වා. සසර ගමන නිමා කර ගනිත්වා. කෙලවර ජරා ව්‍යාධි මරණ ආදීන් විනිර්මුක්ත ශාන්ත ප්‍රවරතර අතිඋතුම් අමා මහ නිවනින් නිවි සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම පින්වත්නි සද්ධර්ම දායකත්වය ලැබූ හැම දිනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනට ලක්වැසි ලෝවැසි හැම දිනාටද උතුම් බුද්ධ රත්නී ධර්ම රත්නී සංඝ රත්නී දළදා වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසේවා. එල්ලව තිබුණා වූ දුක් කරදර පීඩා උදුරු අන්තරාවන් දුරින් දුරු වී යහපත සැනසුම නිදුක් නිරෝගී භාවය හැම දිනාටම උදා වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වේවා. ඔබ කරන යහපත් කටයුතු කර්මාන්ත ආදී දියුණු තියුණු වේවා. වාසනාව ජය සතුට සාමිය සැනසුම හැම දිනාගේම ජීවිතවලට උදා වේවා. මෙලව සැනසෙල්ල වේවා පරලොව සසර සැනසෙල්ල වේවා. සාංශාරික ගමන නිමා වේවා. කෙලවර අපි හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් නිවි සැනසීම පිණිසම මේ කළ උතුම් පුණ්‍ය කර්මය පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් රටත් ජාතියත් ආරක්ෂා කරත්වා. දෙවියන් වහන්සේලාද උතුම් අමා මහ නිවනින් නිවි සැනසෙත්වා කියන අදහසින් ප්‍රාර්ථනාවෙන් දෙවියන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.